මම උඩ පන්ති පටන් ගන්නවා. ආයුබෝවන් සුබ දවසක් නැවතත් සියලු දෙනාට. හරි. මම වැහෙනවා ඇති දැන්. ඒ පාර කවුරුත් මයික් එක ආයුබෝවන් හරි. ඒ පාර කවුරුත් මයික් එක ඔෆ් කරන්න බයට. මේ ඔන් කරන්නේ නැහැ. හරි. මම හිතනවා දැන් ඔයාලාට රිවිෂන් එක කියන එකේ සාර්ථකත්වය දැනিলা තියෙනවා, තේරිලා තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය කියන එකෙත් යම් ආකාරයකට අපේ දරුවෝ සාර්ථක වෙමින් යනවා. පුතේ මේක අමුතු කතාවක් නෙමෙයි. ලෝකයේ අලුත් පරිච්ඡේදයක්. මේ අලුත් පරිච්ඡේදය තුල අපි ඒකට අනුවර්තනය විය යුතුමයි. අපි අනුවර්තනය වෙනවායි කියලා අදහස් කරන්නේ මේ අපිට මේක ආපස්සට හරවන්න බෑ. ආපස්සට හැරෙන්නෙත් නැහැ. ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම උනත් ඔන්ලයින් එකට කැමති පිරිසක් ඉන්නවා. අකමැති පිරිසක් ඉන්නවා. අපි ඒක දාන්න. ඉතින් ඔන්ලයින් එකට කැමති පිරිස වෙනම ඉන්නවා. ඔන්ලයින් එකට අකමැති පිරිසක් ඉන්නවා. ඉතින් අකමැති පිරිසට අපිට පුළුවන් කාලයක අපි ෆිසිකල් ක්ලාස් එකක් කරමු. ඒක ගැටලුවක් නැහැ. ඒ අවසරය දුන්නත් හරි දැන් අපි නිකන් විවෘතව කතා කරමු බලන්න. ඒ අවසරය දුන්නත් ෆිසිකල් ක්ලාස් එකට එන්න අමාරු කට්ටිය මෙතන නැද්ද? අමාරු කියලා කියන්නේ අපි නිකන් ගත්තොත් එimhe දුර ප්‍රමාණය, කාලය ඊළඟට ගත්තාම වියදම ගත්තාම ඔන්ලයින් එකේ ඉගෙන ගන්න කැමති කට්ටිය මෙතන නැද්ද? ඉන්නවනම් කතා කරමු. ඉන්නවා සර්. මම මේක දාන්න. ඔන්ලයින් එකට තා කැමති. මොකද පුතේ? ඔන්ලයින් එකට තා මම කැමතිම. ඔයගොල්ලෝ ගොඩේ තමයි වෙන්නේ. ඒතකොට මේක දැන් අර අපි නිකන් ගත්තා දැන් මෙතනදී මම මේ සනාථ කරන්නවත් ඔප්පු කරන්නවත් යන්නේ නැහැ. මම දිගට ඔන්ලයින් එකේ ඉන්න මම අනිවාර්යෙන් ඔන්ලයින් ක්ලාස් එක අවුරුදු දෙකක් කරනවා. මම ඔන්ලයින් ක්ලාස් එක නවත්තන්නේ නැහැ. ඒක පොරොන්දුවක්. ෆිසිකල් ක්ලාස් එකක් පටන් ගත්තා කවදාවත් ඉස්සර වගේ අපිට ළමයි 250 300ක් දාගෙන ෆිසිකල් ක්ලාස් කරන්න වෙන්නේ නැහැ කවදාවත්. හේතුව පළවෙනි කාරණේ ෆිසිකල් ක්ලාස් වලට ළමයි ඉන්නේ නැහැ. දෙවෙනි කාරණේ ගත්තාම සෞඛ්‍යාංශය සඳහා ඉඩ දෙන්නේ නැහැ. තුන්වෙනි කාරණේ ගත්තාම ළමයි කල්පනා කරනවා මෙච්චර මේ පහසුවෙන් ඉගෙන ගන්න තියෙනකොට කාලය නාස්ති කරගෙන ආයි බස් වල දූවිලි වැඩි ප්‍රස්තියාදු වෙවි මොකටද අපි ෆිසිකල් ක්ලාස් එන්නේ කියන කාරණේ. ඉතින් ඔය වගේ භූමිකාවන් එක ගත්තාම අවශ්‍යතාවය තියෙන කට්ටියට අපි අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් මේ රට යන අතට අපි අපේ ජීවිත හදා ගන්න ඕනේ. හරි. එතකොට දැන් ඔයාලා දන්න පළවෙනි නිබන්ධය මේ වෙනකොට අවසන් අදියරේ තියෙන්නේ සාර්ථකව. ඒත් එක්ක මම හිතන්නේ සැලකිය යුතු ආකාරයකට අපි ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනවා. සතියකට පැය රිවිෂන් එකට 4යි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පැය දෙකත් එක්ක පැය 6ක කාලයක් අපි Zoom අවකාශයට ඔස්සේ විටින් විට එකතු වෙනවා. මම හිතනවා ඔයාලට මේ අපි වචන වලින් කියනවා නම් පොඩක් ජොලියේ ඉන්න තියෙන. එහෙමත් නැත්නම් ජොලිය කියලා කියන්නේ නිකමට ගත්තොත් එහෙම උදේම නිස්කලංක පරිසරයක් තුළ හොඳ මානසිකත්වයක් තුළ විෂය කරුණු ඔලුවට දාලා වෙනදට වඩා උදේ නැගිටලා වැඩ ටික කරගෙන බොහොම සත්භාවයෙන් ඉන්න තියෙන Zoom අවකාශයක් වෙන්න ඇති මේක කියලා. ඉස්කෝලේ පටන් ගත්තාම තමයි අපිට සිකුරාදා ටයිම් එකට ෂොට් එක වදින්නේ. සිකුරාදා ටයිම් එකට ෂොට් එක වැදුනහම සත්භාවයෙන්ම මම කරන වැඩේ තමයි ඇත්ත කාරණේ ඔයාලත් එක්ක එකඟ වෙලා හවස් වරුවකට අපි අවකාශය අරන් යනවා. ඒක එකඟතාවයෙන් අරන් යන්නේ. යම් ආකාරයක හවස් වරුවේට ගැටලුවක් ඇති වෙන දරුවෙක් වුණොත් ඒ අයට මම මීට වඩා වෙනස් ක්‍රමයකට රෙකෝඩින් එක ලබා දෙනවා. රෙකෝඩින් එක ලබා දෙන ක්‍රමවේදය තියෙන්නේ only one එක නේ විතරක් යූස් කරන්න වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක මීට වඩා හොඳයි. ඒකෙදි රෙකෝඩින් එක ලබා දීලා ඒ දරුවාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. ඔන්න ඔය කියන කාරණා තමයි පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් දැන් ඔබට තේරෙනවා අපි Zoom අවකාශය තුල රැඳිලා ඉන්න භූමිකාව තුල. මම ඔබෙන් අහන ඒ කියන්නේ අහන කියලා කියන්නේ ඔබත් එක්ක සාකච්ඡා කරනකොට ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඉස්සෙල්ලාම මිනිත්තු කිහිපයක් මට දෙන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ප්‍රශ්න වලට ඉඩ දෙනවා. ප්‍රශ්න කවුරු හරි තියෙනවා නම් ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්න බලන්න. පළවෙනි ටියුට් එකට හෝ සිලබස් එකේ කොතනකද ප්‍රශ්නයක් තියෙනවා නම් මට අහන්න මෙහෙම මොකද්ද මේකට ගන්න තියෙන විසඳුම කියලා අහන්න බලන්න දුවිප්පි. ඉක්මන් කරන්න. ඒ කියන්නේ දැන් ඔය අහන්න හරි very good. අහන්න. සර් මට කතන sannivedanaye වාචික sannivedanaye අතර පොඩ්ඩක් පැටලීමක් තියෙනවා. පොඩ්ඩක් විස්තර කරනවද? හරි විස්තර කරලා දෙන්න පුළුවන්. එක තමයි මම පළවෙනි කාරණේ දුව YouTube එකේ තියෙනවා sannivedana ස්වරූප කියලා වීඩියෝ එකක්. ඒ sannivedana ස්වරූප කියන වීඩියෝ එකේ විදි හෙවත් ස්වරූප මේ තරම් ලේසිද කියලා වගේ වීඩියෝ එකක් ඇති. දුවට ඒක බලන්න පුළුවන්ද?
කොයි බොලේ කෙල්ල. හරි සර්. හරි. කමන්නේ ඒකත් බලන ගමන් මම නිකන් ඒක ඔක්කොම කියලා දෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මුවින් යම් කිසි හඬක් ප්‍රකාශ කරනවා නම් ඒක අයිති වෙන්නේ මොකටද? ඊළඟට අපි විධිමත්ව සැලසුම් සහගතව යම් කිසි දෙයක් සිද්ධ කරනවා නම් ඒක අයිති වෙන්නේ මොකටද කියන කාරණා තමයි උතනදී බෙදන්නේ. ඉස්සෙල්ලා මම දැන් නොකිය ඉන්නේ කියලා කියනවා. අපේ අතින් කටින් හඬක් පිට වෙනවා. ඒ හඬක් පිට වෙනකොට ඒක අයිති වෙන්නේ මොකටද? ඊළඟට අපි සැලසුම් සහගතව කතා කරනවා. ඒ සැලසුම් සහගතව කතා කරනකොට ඒව අයිති වෙන්නේ මොකටද කියලා බෙදනවා. ඒ බෙදීම තුල අහගෙන ඉන්න ඒ දුවහපු ප්‍රශ්නේ තුන්වෙනි පාඩම් එකකේ තියෙනවා. එතකොට කතන sannivedanයට මම නිකම් මේ කියලා කියන්නේ මේක මොකක්ද අපි කියන්නේ quality platform එක නෙමෙයි මේ කතා කරන්නේ. ඔබට හිතවත්කමට කියලා දෙන එකක්. අපි නිකන් අපේ කටින් වචනයක් මොනවා හරි පිට වෙනවා නම් ඒක අපි කියනවා කතන sannivedanයට අයිති දෙයක් කියලා. නිකන් අපි ගත්තොත් එහෙම අපි අතින් ගමේ ගොඩේ ඉන්නකොට මොකක් හරි වෙනකොට ඔය අම්මලා අතින් මොකක් හරි දෙයක් අතපසුවීමක් වෙනකොට අම්මලා අතින් කියවන එකපාරට අඬෝ කියලා එකපාරට කියවනවා. එහෙමත් නැත්නම් අයියෝ මගේ අප්පේ කියලා කියවෙනවා. මොකක්වත් තැනක් නොතැනක් නැහැ. හරි එහෙම කියවෙනවද නැද්ද අපි අතින් සාමාන්‍ය? කියවෙනවා සර්. කතා කරන්න. ඔව් සර්. ඒකට අඬු කියලා කියවෙනවා. හරි. ඒක තමයි. එතකොට નિરાයාසයෙන් සිද්ධ වෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙනවා නම් ස්වභාවිකව සිද්ධ වෙනවා නම් ඊළඟට ගත්තාම ශාරීරිකව sannivedaka ඉදිරිපත් කරන දේ පෙනී ඉන්නකොට ඊළඟට ගත්තාම ගමේ ගොඩේ ඔය කටින් පිට වෙන වචන එහෙමත් නැත්නම් ඔය කියන ඒවා මුවින් පිට වෙන වචන හා ශබ්ද අනුසාරයෙන් අර්ථයක් ජනනය වෙනවා නම් අපි ඒවා අයිති කර ගන්නවා කතන sannivedanayට. ඒකේ කතා දෙකක් නැහැ. හරිද? වාචික sannivedanaya එහෙවත් verbal communication එකේ තියෙන කිසියම් භාෂාවක පවතින ශබ්ද රටා පාවිච්චි කරලා quality platform එක ඉගැන්වීමට උපදෙස් දීමට මඟ පෙන්වීමට මානව සම්බන්ධතා පවත්වාගෙන යන්න සිතේ ඇති වෙන භාවයන් ප්‍රකාශ කරන්න ඊළඟට පුද්ගලයාගේ පෞරුෂත්වය පෙන්වන්න ඊළඟට ගත්තාම අපි ගත්තාම quality platform එකක කතා කරනකොට ඒක වාචික sannivedanayට යනවා. එතනදී සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම වාචික sannivedanayෙ ඉන්න බෑ. දැන් අපි සාමාන්‍ය ගත්තොත් දේශකේ, ගුරුවරයෙක්, ධර්මදේශකයෙක්, ස්වාමින් වහන්සේ නමක් මේ වාචික sannivedanaya තුල ඉන්නවා. ඔහුට යමක් ප්‍රබලව හඟවන්න පුළුවන්, sannivedanaya කරන්න පුළුවන්. ඔහුට යමක් ප්‍රබලව ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔහුට හොඳ වාග් කෝෂයක් තියෙනවා. හොඳ වචන සෙට් එකක් තියෙනවා. ඒ වචන සෙට් එක નિરાයාසයෙන් නෙමෙයි ගලාගෙන ඉන්නේ. ඔහු කල්පනා කරලා සැලසුම් සහගතව ඉලක්ක ග්‍රාහකයාට යෝග්‍ය ආකාරයට ඉදිරිපත් කරනවා. එතන අයිති වෙනවා වාචික sannivedanaya. මම හිතනවා ඔබට සරලව තේරෙන්න ඇති කියලා. බලන්න ආයි. ඔව් සර් thank you sir. හලෝ කොයි කෙල්ල ඉන්නවද? හරිද? පැහැදිලිද? අහපු කෙල්ලක් නෑ. අහපු කෙල්ල නෙමෙයි ඔව් කියලා උත්තර දුන්නේ. මම තමයි සර්. හරි. හරි. දුවේ පුතේ මේ මම නැවතත් ආයි කතා කරනවා ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. එතකොට දැන් හොඳම වැඩේ කියන්නේ මෙතන මෙහෙම ප්‍රශ්න සාකච්ඡා කරලා ගිහිල්ලා බලනකොට ඔන්න WhatsApp එකෙන් අහනවා මේ දැන් උදේ සාකච්ඡා කරපු ප්‍රශ්නේ WhatsApp එකෙන් ඊළඟට අහනවා. එතකොට මම නිකමට අහනවා පුතේ පන්තියට ආවේ නැත්තේ ඇයි අද? අනේ සර් පන්තියට එන්න නම් බැරි වුණා සර් කියලා ඒකත් අතේ මාට්ටු වෙනවා. එතකොට අපි කියන කාරණේ හොඳට තේරුම් ගන්න ඔබට මේ භූමිකාවත් මම හොඳ අවස්ථාවක් දීලා තියෙන්නේ ප්‍රශ්න විසඳ ගන්න. right. දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ නැහැ. මම මෙහෙම අද ඔයාලට මට කියන්නේ මම එක එක જાති එක වෙනස් කරනවානේ. අද ගුරුවත් පොතේ නෙමෙයි ඔබට ලබා දීලා තියෙනවා මම හිතන්නේ වටිනා ටෙවුට් එකක් තියෙනවා. පුතේ දුවේ මේ ආකාරයේ රිවිෂන් පන්තියට සම්බන්ධ වෙච්ච හැමෝම අවබෝධ කරගන්න මේ ආකාරයේ ගුණාත්මක නිබන්ධ මම ඉන්න ෂෙයා කරලා පෙන්නනවා. හරි. ෂෙයා කරලා පෙන්නනවා. හරි හම්බුණා ෂෙයාරින් එක. මේ ආකාරයේ ගුණාත්මක නිබන්ධ දුවේ පුතේ 12ක් තියෙනවා මා ළඟ. ඒ 12න් පළවෙනි එක විතරයි ඔබට දැනට ලැබිලා තියෙන්නේ. දෙවෙනි එක මේ දවස්වල කුරියර් සේවාව ඔස්සේ ලැබෙමින් පවතිනවා. මම හිතන්නේ ලබන සතිය ඊළඟ සතිය වෙනකොට අපි දෙවෙනි එක පටන් ගන්නවා. පළවෙනි නිබන්ධය 48යි පිටු, දෙවෙනි නිබන්ධෙත් පිටු 30 ගාණක් තියෙනවා. ඒත් එක්ක වැඩපොත් 12ක් ලැබෙනවා. එතකොට ඔබට දැන් පැහැදිලි මගේ භූමිකාව ගුරුවරයෙක් හැටියට මාසික පන්ති ගාස්තුව තුල වැඩපොත් 12ක් සහ නිබන්ධ 12ක් 24යි. ඒ ටික තමයි ඔබට ලබා දෙන්නේ ඔය මුදලට. ඒත් එක්කම මේ ඉගැන්වීම කරනවා. හරි. දැන් ඔබට පැහැදිලි. මම අද ඔබට
ඔබට අවස්ථාව දෙනවා පළවෙනි නිබන්ධය උගන්වන්න ඕනේ තැන ඔබට කියන්න. ඒ කියන්නේ ඔබට මොනවද මම උගන්වන්න ඕනේ කියලා ඔබ කියන්න මම එතනට අවනත වෙනවා. එතකොට ඒකත් නිකන් අලුත් ප්‍රවණතාවයක් හැටියට ගමුකෝ. හරි. දැන් කරලා තියෙන පාඩම් වලට අමතරව කීවෙනි පිටුවෙන්ද මම ආයෙ පටන් ගන්න. ඉක්මනට කියන්න. ඔබට ඕන පාඩම අද කියන්න. ඔන්න chance එකක් දීලා තියෙනවා. බලමු අපේ ගුරුවරයෙක් හැටියට එහෙම සූදානම් වෙන්න පුළුවන්ද කියලා. කියන්න බලන්න ඔබට මොකක්ද උගන්වන්න ඕන පාඩම අද. ඉක්මනට කතා කරන්න. කෝ කියන්න. එහෙම දෙයක් නැද්ද? සර්ට ඕන එකක් උගන්වන්න අපි අහගෙන ඉන්නවද? කීවෙනි එකද උගන්වන්න තියෙන්නේ කියලා කියන්න වෙනවා. දරුවනේ කතා කරන්න. කො කතා කරන්න. උසස් පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය කොටස් දෙකකින් සමන්විතයි කියන තැනද? ඔව් එතන උගන්වන්න තියෙන තැන. ඒක මම දන්නවා. මම කියන්නේ ඔයාලට එතන ඉඳන් උගන්වන්නකට යන්නද නැත්නම් වෙන පාඩමකට යන්නද? කොතනද ඕනේ කියලා මං අහන්නේ. එතන හොඳයිද? එතන ඉඳන් කරන්නේ. හරි 39 වෙනි පිටුවට යන්න එක. හරි. එහෙම නැත්නම් මේ එතනින් තියලා යන්නත් පුළුවන්කමක් තිබුණා වෙන පාඩමකට. හරි. right. එහෙනම් ඔන්න එතෙන්ට අපි යනවා. මම බැලුවේ ඔබට යම් ආකාරයක අපහැදිලි තැනක් තියෙනවා ඒ වගේ තැනකින් අහයි කියලා. හරි. දැන් අපි එහෙනම් බලමු. 39 වෙනි පිටුවේ තමයි ඔය කතාව තියෙන්නේ. මේ තියෙන්නේ අපි එතන පෙරලගෙනත් හිටියේ. හරි. දැන් භූමිකාව ගන්න. පුතේ ඉස්සරලාම ගන්නන්නත් ඉස්සෙල්ලා මම ඔබට චූටි කතාවක් කියලා දෙන්නම්. හරි. කතාව තමයි මේ පෞරුෂත්වය කියලා කියන්නේ මේක ජීවිතයට එකතු කරගන්න ඕන දෙයක්. පර්සනැලිටි එක නැත්නම් පෞරුෂත්වය කියලා කියන්නේ කෙනෙක්ගේ අභිමානවත් බව, එහෙමත් නැත්නම් ගත්තාම අදීන බව. දීන සහ අදීන කියලා වචන දෙකක් තියෙනවනේ. උදේම මේව අහගන්නකො. දීනයි කියලා කියන්නේ කාට හරි යැපෙනවා, කවුරු හරි මත ජීවත් වෙනවා, කා හරි මත වහලෙක් වගේ ඉන්න එක දීන භාවය. දීන ඒක දීනත්වය. අදීන කියලා කියන වචනේ තියෙන්නේ දුවේ පුතේ වැටෙන්නේ නැහැ. ශක්තිමත් හොඳ හැකියාවක් තියෙනවා. මම අර මෙහෙම අභිමානය වෙනුවෙන් ඔබට කතාවක් කියන්න ඉස්සරලාම ඔබ අදීන වෙන්නේ හරි ඔබ අදීනේ කියන්නේ අදීන වෙන්නේ දීන නෙමෙයි අදීන වෙන්නේ නිවැරදි නම්. හරි ඔබ දීන වෙන්නේ වැරදි නම්. ඔන්න ඒක තමයි පළවෙනි ධර්මතාවය. ලෝකේ තියෙන ධර්මතාවයක්. ඔබ අදීන වෙනවා වැරදි නම්. sorry ඔබ අදීන වෙනවා ඒ කියන්නේ හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්නවා අදීන නම් තමයි ඔබට හොඳ පෞරුෂයක් තියෙන්නේ. ඔබ දීනෙක් වෙන්නේ එහෙමත් නැත්නම් අපි කියන ආකාරයට ඔබ පහත් අපි නිකමට ගත්තාම මොකද ඒකද කියන්නේ මේ වහල් භාවයකටපත් වෙන්නේ ඔබ වැරදි නම්. ඒ කියන්නේ ඔබ ළඟ කිසියම් ආකාරයක quality less දේවල් තියෙනවා නම් ඔබ දීන. හරි දීනයි. උන ඔය දෙක තමයි ඉස්සරලාම අපි හදාගන්න. එහෙනම් පළවෙනියට අපේ පෞරුෂත්වය හදාගන්න අපි කරන්නේ අපි නිවැරදි මාවතක පිටන්න ඕනේ. නිවැරදි මාවත. දැන් මම අතින් වචන ටිකක් කිව්වේ. කොහොමද අපි මේ වැරදි වෙන්නේ? එක දැන් සාමාන්‍යයෙන් ගත්තාම යාළුවොත් එක්ක ඉඳලා තව කවුරු හරි විවේචනය කරනවා. එතට අහගන්න මං කියන කාරණා. යාළුවෙක් එක්ක ඉඳලා තව කාව හරි විවේචනය කරනවා. තව කවුරු හරි කොටවන්න බොරු කියනවා. එක ගුරුවරයෙක්ට එකක් කියනවා තව ගුරුවරයෙක්ට එකක් කියනවා අම්මට බොරු කියනවා හරිද ඊළඟට ගත්තාම quality less වැඩ කරනවා කියලා කියන්නේ කොපි කරනවා ඉගෙන ගන්න ඒවට ගේම් එක ගහනවා බොරු කියනවා වංචා වැඩ කරනවා අරක කරනවා මේක කරනවා හරි ඔබට දැන් අදීන කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් දේව කරනකොට බැහැනේ ජීවත් වෙන්න බෑ ඇයි ජීවත් වෙන්න බැරි ඔබ කොයි වෙලාවෙ කරපු වැඩ පත්තු වේද අතේ පත්තු වේද කියලා බයෙන් සැකෙන් තමයි ජීවත් වෙන්නේ. හරි කොයි වෙලාවෙ තමන් කරපු වැඩ පත්තු වේද කියලා බයෙන් සැකෙන් ජීවත් වෙන්නේ. නමුත් ඔබ එහෙම කරන්නේ හෘද සාක්ෂියට එකඟව අන්තර්වර්තී පුද්ගල sannivedanaye තියෙන ගුණ ලක්ෂණ පෝෂණය කරමින් තමන්ගේ පර්සනැලිටි එක වර්ධනය කරමින් කිසියම් කෙනෙකුට අකටයුත්තක් කරන්නේ නැතුව හොඳ පෞරුෂයකින් ඔක්කොටම කතා කරනකොට සත්භාවයෙන් උත්තර දෙන්න. ගේම් ගහන්නේ නැතුව ගේම් ගහනවා කියලා අපි කියන්නේ ෆෝන් එකේ ගේම් ගහන එක නෙමෙයි
තව කෙනෙක්ට එක ගේම් එකක් ගහලා තව කෙනෙක්ට එක ගේම් එකක් ගහලා අතේපත් වෙන බොරු කියන්නේ නැතුව. හරි? තමන් ඇති සැටියේ තියෙන විදියට නැත්තම් මට අනේ අපේ ගෙදර එහෙම දෙයක් නෑ අපේ ගෙදර කුටුවක්වත් නෑ. ඇත්තම කතාව අපේ තාත්තා දුප්පත්. ඒ නිසා කිසි දෙයකට මුකුත් හිතන්න එපා මම දුප්පත් යාළුවෙක් කියලා ඇත්තම කියලා. හරි? ඔබ පර්සනැලිටි එකකින් බොරු අතේපත් වෙනවා කියන්නේ නැතුව ඔබ හොඳ පර්සනැලිටි එකක් තියන ජීවත් වෙන ඇත්ත කියලා. right. එතකොට ඔබ අදීන මිනිහෙක් බවට පත් වෙනවා. අදීන මිනිහෙකුට බොරු කියලා නෑ, යාළුවෝ කොටවලා නෑ, යාළුවන්ට ගේම් ගහලා නෑ. අදීන මිනිහෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය ඔක කියනවා වෙනත් ආකාරයකින්. කුරුල්ලෙක් අත්තක වහන්නේ කුරුල්ලා අත්ත පිළිබඳ විශ්වාසයෙන්ද එහෙම නැත්නම් කුරුල්ලා පිළිබඳ විශ්වාසයෙන්ද කුරුල්ලෙක් අත්තක වහන්නේ? කුරුල්ලා පිළිබඳ තියෙන විශ්වාසය. කුරුල්ලෙක් අත්තක වහන්නේ පුතේ අත්ත ගැන විශ්වාස කරලා නෙමෙයි කුරුල්ලා වහන්නේ. කුරුල්ලගේ අත්තටු වල ශක්තිය පාදක කරගෙන තමයි කුරුල්ලා අත්තක වහන්නේ. එතකොට හොඳට මතක තියාගන්න කුරුල්ලෙක් වුණාම අත්තක වහන්නේ අත්තේ හයිය බලලා නෙමෙයි. දැන් අපි නම් එහෙම නෙමෙයිනේ. දැන් එතකොට මෙන්න මේ කියන කාරණේ තමයි. අපි යම් කිසි තීරණ ගන්නේ මට එහෙම දෙයක් වුණොත් යාළුවෙක් හරි මාව බේරගන්නේ. පන්ති යන්න යාළුවෙක් නැත්තම් මං ඒ විෂය කරන්නේ නැහැ. එයා කරනවා නම් තමයි මං ඒ විෂය කරන්නේ. එයා තෝරගත්තේ නැත්තම් මම එහෙම කරන්නේ නැහැ. ආන්න අපේ අදීනභාවය මතුවලා තියෙනවා. අපි අදීන වෙන්න. එයා කරත් එකයි නැතත් එක අපි අපේ වැඩේ ටික කරගෙන යනවා. මම මගේ වැඩේ ටික කරා. මට එයා කරත් එකයි නැතත් එක. අපි අදීන වෙනවා. එතකොට මේ කියන භූමිකාව තමයි පුතේ ආත්ම විශ්වාසය කියලා කියන්නේ මිනිහෙක්ට තියෙන ලොකුම ආභරණය සම්පත ඒක පර්සනැලිටි එක ආත්ම විශ්වාසය කියලා කියන්නේ. කවුරුත් මත යැපෙන්න බෑ අපට. අපි ස්වාධීන. අපි සම්පෝෂිතයි. හරි? ඔන්න ඔය අදීන භාවයේ ජීවිතයට එකතු කරගන්න අදීන මිනිහෙක් වුණාම ඔහුගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔහුට ඕන ඇටියට තමන්ගේ වපසරිය හදා ගන්නවා. හොඳ පෞරුෂයකින් ජීවත් වෙනවා. සරල කතාන්දරයක් මම ඔබට කියලා දෙන්නේ. දීනත්වය කියලා කියන්නේ අපි යැපීම් මානසිකත්වයක ඉන්නවා. ඒ නිසා චූටි කාලෙම පුරුදු වෙන්න මේ පර්සනැලිටි එක තුල තියෙන ක්වොලිටි එක අඳුන ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. හරි? මම මේ ඔබට ওই කතාන්දරය කියලා දුන්නේ නිකමට කියලා කියන්නේ මේ පෞරුෂත්වය කියන වර්ධනය කරගන්නකොට අපි අදීන වෙන්න ඕනේ. දීන වෙලා, වහල් වෙලා, ගැති වෙලා අරයා මත මෙයා මත යා නැත්තම් මට මුකුත් කරගන්න බෑ. යා නැත්තම් මට බස් එකේ තනියේ යන්න බෑ. යා නැත්තම් මට පන්තියේ ගිහින් ඉඳගෙන ඉන්න බෑ. හරි? ඒ දීන භාවයට කිසිම කෙනෙක්පත් වෙන්න එපා. රයිට්. ඔබට මම කියලා දෙන වචන ටික පැහැදිලිද? ඔව් සර්. මම අර ඊයේ ගෲප් එකට සිංහේගේ කතාවක් දැම්මෙත් ඔය කියන කාර්යය පාදක කරගෙන. පුතේ ඇත්ත කාර්යය ගත්තාම මට ඒ කතාව කියවනකොට මටත් දැනෙච්ච දේ තමයි පුතේ ඇත්ත කාරණේ ගන්න කැලේ සිංහයාට වඩා ලොකු සත්තු නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. සිංහයාට වඩා වේගෙන් යන සත්තු නැද්ද? ඉන්නවා සර්. ඉන්නවා. හැබැයි අර යම් ආකාරයක ඔයාලා දකිනවා ලොකු සත්තුත් සිංහයව දඩයන් කරනවා. අලියත්තුත් සිංහයව දඩයන් කරගන්නවා. එතකොට එයාගේ තියෙන ආත්ම විශ්වාසය පර්සනැලිටි එකට පුතේ මෙතන එයා පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කර පර්සනැලිටි එක මත තමයි ඔහු හිතාගෙන ඉන්නවා කැලේ රජා මම. ඒ කියන්නේ ඔහුට අනෙක් අයත් ඒ පිළිගැනීම දීලා තියෙනවා. හැබැයි බැරි වෙලාවත් සිංහයාට බූරුවෙක්ගේ චින්තනය තිබ්බනම්, සිංහයාට නරියෙක්ගේ චින්තනය තිබ්බනම්, සිංහයාට ඌරෙක්ගේ චින්තනය තිබ්බනම්, සිංහයාට මුවෙක්ගේ චින්තනය තිබ්බනම් පුතේ ඔහු දීන පහත් වහල් භූමිකාවක කවුරුත් නෑ මට ඉන්න බෑ කියන හැඟීමෙන් වහලෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් හිතනකොට බූරුවෙක් හැටියට හිතන්න එපා. නරියෙක් හැටියට හිතන්න එපා. මොනරෙක් හැටියට හිතන්න එපා. ඌරෙක් හැටියට හිතන්න එපා. හරි? සිංහෙක් හැටියට හිතන්න. ඒක තමයි ඔබේ පර්සනැලිටි එක. හැබැයි සිංහෙක් හැටියට හිතන්න නම් සිංහෙක් හැටියට ක්වොලිටි එක තියාගන්න ඕනේ. සිංහෙක් හැටියට ක්වොලිටි එක තියාගන්න නැතුව සිංහෙක් හැටියට හිතන්න යන්න එපා. ක්වොලිටි එක කියලා මම එතන අදහස් කරේ. නිවැරදි වෙන්න අරයට ගේමක් ගහලා මෙයාට ගේමක් ගහලා බොරුවට සිංහෙක් වගේ වෙස්තට්ටුවක් දාගෙන හැම පොරවගෙන ඉන්න බෑ. ඒක ගලවනකොට වෘක්ක ගතිය මතුවෙනවා. ගැලෙව්වත් සිංහෙක්ව පේන හැටියට, හැම ගැහුවත් සිංහෙක්ව පේන හැටියට ජීවත් වෙන්න. නිකමට කිව්වේ. රයිට්. මම හිතනවා පැහැදිලි කියලා. පැහැදිලිද? ඔව් සර්. රයිට්.
උසස් පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය කොටස් දෙකකින් සමන්විතය. උසස් පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ඒ කියන්නේ මේ ඔයාලගේ සිලබස් එක කොටස් දෙකකින් සමන්විතයි ලු. අපි දන්නේ. හැබැයි දැන් ඔව්ලු. හරි. ඒකේ කියනවා එකක් sannivedanaya කියලා. අංක 1 sannivedanaya. right. අංක 2 මාධ්‍ය අධ්‍යයනය. පුතේ sannivedanaya කියලා කියන්නේ එතන තියෙන භූමිකාව තමයි හොඳට තේරුම් අරගත්තා නම් හරි. කමියුනිකේෂන් කියන එකේ සිද්ධාන්ත ටික එතනයි අයිති වෙනවා. sannivedanaya කියන කොටසට අයිති වෙන සිද්ධාන්ත ටික. අපි දන්නවා දැන් පළවෙනි ඒකකය, දෙවෙනි ඒකකය, තුන්වෙනි ඒකකය අපි වගේ ඉගෙන ගන්නේ න්‍යායාත්මක කාරණා. නිර්වචන ඉගෙන ගන්නවා. මූලිකාංග ඉගෙන ගන්නවා. ඊළඟට ගත්තාම ආකෘති ඉගෙන ගන්නවා. ස්වරූප හේවත් විධි ඉගෙන ගන්නවා. ඊළඟට sannivedanaya ලෝකයේ ඉතිහාසය ආරම්භ වෙච්ච එක ඉගෙන ගන්නවා. ලංකාවට ආපු හැටි ඉගෙන ගන්නවා. හරි. එක අපි එතන ඉගෙන ගන්නවා. ඊට සිද්ධාන්ත කොටසක් තියෙනවා. සෛද්ධාන්තික කියලා අපි වචනයක් ගන්න. සිද්ධාන්ත. මූල ධර්ම ටික. ඒක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පාඩම් මේකකවල අන්තර්ගතයි කියලා මම විශ්වාස කරනවා. පළවෙනි පාඩමේ, දෙවෙනි පාඩමේ, තුන්වෙනි පාඩමේ තියෙන සිද්ධාන්ත කොටස. ඔබට දැන් මාත් එක්ක රිවිෂන් පන්ති යනකොට සිද්ධාන්ත කොටස අපට හම්බ වෙනවා. හතරවෙනි පාඩම් මේකකෙන් පස්සේ අපි සිද්ධාන්ත කොටසක් ඉගෙන ගන්නෙ නැහැ. අපි එතනින් ඉගෙන ගන්නවා මාධ්‍ය පිළිබඳව අධ්‍යයනය කරනවා. එතකොට ප්‍රායෝගිකව අපි පිහිනන එක දුවේ පුතේ පීනන වැඩේ ඔන්ලයින් පීනන්නේ නැහැ. එතකොට එහෙමත් නැත්නම් අපි කියන තැපැල් මාර්ගිකව පීනන්නේ. අපි කෙලින්ම වැවකට බහිනවා හතරවෙනි පාඩමෙන් පස්සේ. හතරවෙනි පාඩමෙන් පස්සේ වතුරට බහැලා පීනන්න පුරුදු වෙනවා. හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, හයවෙනි පාඩම, හත්වෙනි පාඩම, අටවෙනි පාඩම. ඔක්කොම ප්‍රැක්ටිකල් තියෙන්නේ. ප්‍රැක්ටිකල් කිව්වට නැටුම් වල වගේ ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි එතන තියෙන්නේ. හැබැයි අපි හතරවෙනි පාඩම ඉගෙන ගන්න ජනමාධ්‍ය සහ ඒ කාර්යභාරය ඉගෙන ගන්න. ඒක ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න. කොහොමද රූපවාහිනියක් වැඩසටහන් වෙනස් කරන්නේ? කොහොමද රූපවාහිනියක භාෂාව? කොහොමද පත්තරේ භාෂාව? ප්‍රායෝගිකයි. පස්වෙනි පාඩමට ගිහලා බලනවා සංස්කෘතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපේ රටේ සංස්කෘතියට වඩා ඉන්දියාවේ සංස්කෘතිය වෙනයි. ඉන්දියාවේ සංස්කෘතියට වඩා අප්‍රිකානු සංස්කෘතිය වෙනයි. අපේ රටේ අපි ගත්තාම උදාහරණයක් හැටියට ගත්තාම සබරගමුවේ සංස්කෘතිය වෙනයි. උතුරු මැද සංස්කෘතිය වෙනයි. වයඹ සංස්කෘතිය වෙනයි. මෙන්න මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න. ඊළඟට ගත්තාම ඒවා තුල තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඉගෙන ගන්නවා. 6 වෙනි පාඩම තුල වෙනම දේවල් ඉගෙන ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි 4 5 6 7 8 කියන පාඩම් මේකකවලදී මාධ්‍ය පිළිබඳව අධ්‍යයනයක් කරගෙන යනවා. එහෙනම් උසස් පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය කොටස් දෙකකින් සමන්විතයි කියලා කියනවා. පළවෙනි පාඩම් ටික sannivedanaya කියන කොටස ඉගෙනගෙන දෙවෙනි ටික මාධ්‍ය පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනයක නිරත වෙනවා. ඔන්න ඕක තමයි මෙතන කියන්නේ. එතකොට ඔබට න්‍යායාත්මක සහ සෛද්ධාන්තික කොටස් මෙතනදී ඉගෙන ගන්න වෙනවයි කියන එක ගුරුවත් පොත තුල අඟවලා තියෙනවා. right බලා ගන්න. ලියා ගන්න. 39 වෙනි පිටුවේ තියෙන sannivedanaya යන විෂය කොටසේ ලියා ගන්න. sannivedanaya යන විෂය කොටසේ මේ ඉඳ තියෙන කොටසේ ලියා ගන්න. ඇතුළත් ඇත්තේ මෙම විෂයට අදාළ නිර්වචන ආකෘති වර්ගීකරණය ස්වරූප
වැනි වර්ගීකරණයේ ස්වરૂප වැනි න්‍යායාත්මක කොටස්ය හරි න්‍යායාත්මක කොටස් ඊළඟ කාරණේ ගත්තාම ඒක ලියා ගන්න ඒවා ස්ථාවර වන අතර වෙනස් නොවේ. ඒවා ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ. ඒවා ස්ථාවර වන අතර වෙනස් නොවේ. එක එක තැන් වලට අදාළව ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉගෙන ගත්තත් ඒ ටික ඉගෙන ගන්න තියෙන්නේ. යුරෝපයේ ඉගෙන ගත්තත් ඒ ටික ඉගෙන ගන්න තියෙන්නේ. ඉන්දියාවේ කමියුනිකේෂන් ඉගෙන ගත්තත් ඒ ටික ඉගෙන ගන්න තියෙන්නේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරි මම හිතනවා අවබෝධයි කියලා පැහැදිලි කියලා හරි තේරුණාද දුවේ පුතේ කොටස කියලා දුන්න කොටස පැහැදිලිද ඔව් සර් හරි ඒ කියන්නේ අපිට වෙනස් කරන්න බෑ ඒව න්‍යායාත්මක කොටස් ටිකක් sannivedana ආකෘති අපිට වෙනස් කරන්න බෑ වෙනස් වෙන්නේ නැහැ මම ඉගෙනුවත් එකයි වෙන ගුරුවරයෙක් ඉගෙනුවත් එකයි කවුරු ඉගෙනුවත් ඒක ඒ විදියට තමයි ඒක වෙනස් කරන්න බෑ ඒක එකයි හැබැයි මේ මාධ්‍ය අධ්‍යයනය කියන කොටස පරිසරයෙන් පරිසරයට වෙනස් වෙනවා ඒ කියන්නේ මාධ්‍ය පිළිබඳ අධ්‍යයනය කරනකොට දැන් මේක අර සමාජ විද්‍යා විෂයක් කියලා කියනවනේ සමාජ විද්‍යා විෂයක් සහ ජීව විද්‍යා විෂයක් අතර භෞතික විද්‍යා විෂයක් අතර වෙනස තියෙන්නේ භෞතික විද්‍යා විෂයක නියතයන් සමානයිනේ කොහේ පර්යේෂණයක් කරත් ඒකේ ප්‍රගතිය ප්‍රතිඵලය සමානයි. සමාජ විද්‍යාව විෂයක එහෙම නෙමෙයි මානව හැසිරීමත් එක්ක ඒකේ ප්‍රගතිය ප්‍රතිඵලය වෙනස්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම මහරගම පාසල් යන සිසුන්ගේ චර්යාවයි බදුල්ලේ පාසල් යන සිසුන්ගේ චර්යාවයි අතර ගත්තාම වෙනසක් තියෙනවා. හැසිරීම රටාවල වෙනසක් තියෙනවා. ඊළඟට ගත්තාම දැන් නිකමට අපි කතා කරොත් එහෙම නුවරඑළියේ ජීවත් වෙන ගොවියයි උතුරු මැද පළාතේ ජීවත් වෙන ගොවියගේ චර්යා රටාවේ වෙනසක් තියෙනවා. ඒකට මේ කියන භූමිකාව තුළ ඒ පරිසරයන් වලට අදාළව මානව හැසිරීම රටාවන් වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් අපිට පැහැදිලි මාධ්‍ය අධ්‍යයනයේදී අපි 4 වෙනි පාඩමෙන් එහාට ගිහිල්ලා බලනකොට එතන න්‍යායාත්මක කාරණා වෙනුවට එතන ප්‍රායෝගික භාවිතය ගැන කතා කරන්න අපිට සිද්ධ වෙනවා. ලියා ගන්න මාධ්‍ය අධ්‍යයනය කියන කාරණේ අදාළව 40 වෙනි පිටුවේ තියෙනවා මෙහිදී මාධ්‍ය පිළිබඳව ඉගෙනීම සංස්කෘතිය සමග මාධ්‍ය බද්ධ වී ඇති ආකාරය විචාරශීලී ලෙස මාධ්‍ය භාවිත කිරීමේ වැදගත්කම අනේ සේ වාක්‍යයි කියන්නකෝ. ඔව් මං කිව්වේ මාධ්‍ය පිළිබඳව ඉගෙන ගන්න එක විචාරශීලී ලෙස
මාධ්‍ය පරිහරණය හරි සංස්කෘතිය සමග මාධ්‍ය බද්ධ වී ඇති ආකාරය කාලීනව මාධ්‍ය තුල ඇති නව ප්‍රවණතා කාලීනව මාධ්‍ය තුල ඇති නව ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කිරීම මාධ්‍ය අධ්‍යයනයයි නිකමට එතන කොහේ හරි හංගලා වගේ ලියා ගන්න 4 වන පාඩමින් පසු 12 වන පාඩම දක්වා 4 වන පාඩමේ සිට 12 වන පාඩම දක්වා ආරේට හරි මාධ්‍ය අධ්‍යයනය හරි එතන ඕනනම් තවත් එකක් ලියා ගන්න ග්‍රූන්වර්ල්ඩ් ප්‍රකාශයට අනුව මාධ්‍ය අධ්‍යයනය ග්‍රූන්වර්ල්ඩ් ප්‍රකාශය කියනවනේ පෙර පාසලේ සිට සෑම අයෙක්ම මාධ්‍ය අධ්‍යාපනය ලැබිය යුතුය කියලා. ඒකට අනුව මාධ්‍ය අධ්‍යයනය මං හිතනවා හරි කියලා අවබෝධයි කියලා. right දැන් පැහැදිලි මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්න තියෙනවා නම් අහන්න right හරි දැන් පැහැදිලි ඊළඟ දැන් මේ කොටස එතකොට sannivedana කියන විෂය කොටස් දෙකකට බෙදෙනවා කියලා ගත්තා අර අපි කියන්නේ මොනවාද රුක් සටහනක් වගේ රුක් සටහනේ උඩ sannivedanaya තියෙනවා දෙපැත්තේ එක පැත්තක මාධ්‍ය අධ්‍යයනය තියෙනවා අනිත් පැත්තේ තියෙන sannivedanaya. එතකොට sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂයේ කොටස් දෙක අතු දෙකයි අත් දෙක වගේ වම අත සහ දකුණු අත වගේ එක කොටසක් sannivedana අනිත් එක මාධ්‍ය අධ්‍යයනය. sannivedanaya කියන කොටස අපි ඉගෙන ගන්නවා න්‍යායාත්මක කාරණා ටික මාධ්‍ය අධ්‍යයනය කියන කොටසේ ටික ඉගෙන ගන්නවා 4 වෙනි පාඩමෙන් පස්සේ තියෙන විචාරය සංස්කෘතිය ඊළඟට ගත්තාම මොනවාද අපි කතා කරන සම්වර්ධනය ඔය කියන කාරණා ඇතුළු ඉතුරු පාඩම් ටික ඉගෙන ගන්න. right පැහැදිලි. ඊළඟ එහෙනම් ඒකකයට යනවා. පුතේ මේක හොඳට අහගන්න. දැන් මම හිතන්නේ පිටු අංක 40කට විතර අපි ඇවිල්ලා තියෙනවා. ඒ 40කට වගේ ඇවිල්ලා තියෙනකොට පුනරීක්ෂණ පන්තිය තුල බොහෝ වැඩ ඉවර වේගන එනවා. ඒ බොහෝ වැඩ ඉවර වේගන එනකොට ඊළඟ නිබන්ධය ඉක්මනට ලබා ගන්න. සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි මේ නිබන්ධය දැන් 15 වෙනිදා වගේ පස්සේවත් අතේ තියෙන්න ඕනේ. ඒක ගෙන්න ගත්තේ නැත්නම් ඔබට සිද්ධ වෙන භූමිකාව තමයි මේ අතපහුව වෙනවා වැඩ කටයුතු ටික. එතකොට ඉක්මනට ඒක ගෙන්න ගන්න කටයුතු කරන්න ඒ ගෙන්න ගැනීම තුළ අපට මේ පාඩම ඉවර වෙනකොට ගැටලුවකින්තරව ඊළඟ පාඩම පටන් ගන්නත් පුළුවන් වෙනවා. හරි? ඒ නිසා ඒක සැලකිල්ලෙන් වැඩ ටික කරගෙන යන්න. ඔබේ පැත්තේ තියෙන වැඩ. මම හිතන්නේ තාම 60ක් වගේ තමයි ඔයාලගේ පන්ති කාමර 60ක් නෙවෙයි 70ක් වගේ ප්‍රමාණයක් අරන් 70ටත් වැඩි ඇති. තව 120ක් විතර කොහොමද නිබන්ධු ඔයාලගේ ගෙන්න ගන්න ඉන්න අනිත් කණ්ඩායම ඔක්කොම වගේ අරන් තියෙන්නේ. ඉතුරු කණ්ඩායම ඉක්මනින් නිබන්ධ ටික ගෙන්න ගන්න අද හරි කමක් නැහැ ක්‍රියාත්මක වෙන්න. යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට පෞද්ගලිකව කතා කරන්න මේ ප්‍රශ්නේ නිසා මට මේක පරක්කු වෙනවා මොකද කරන්න කියලා අහලා එහෙම වුණොත් මම විසඳුමක් ඒකට දෙන්න බලන්නම් විසඳුමක් දෙනවා කියන කාරණේ බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒක මේවා කරන්න. හරි. sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය. sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය. හරි 40 වෙනි පිටුව
40 වෙනි පිටුව. ඉගෙන ගන්නේ ඇයි? 1. ඉගෙන ගන්නේ ඇයි? විභාගයට උත්තර ලියන්න. විභාගයට අහන ප්‍රශ්න මොනවද? පළවෙනි ප්‍රශ්නය අහනවා sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය පිළිබඳව කරුණු 4ක් ඉදිරිපත් කරන්න. එහෙනම් විභාගයට පළවෙනිට කරුණු 4ක් ඉදිරිපත් කරලා ලකුණු 4ක් ගන්න. 2 ප්‍රශ්නයක් අහනවා. sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය නම් කර කරුණු 4ක් නම් කර ඉන් එකක් පැහැදිලි කරන්න. හරි. ලකුණු 8කට අහන්න පුළුවන්. තුන්වෙනි එක sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ අවශ්‍යතාවය නම් කර ඉන් දෙකක් විස්තර කරන්න. නැත්නම් තුනක් විස්තර කරන්න. ලකුණු 12කට අහන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි නිදසුන් සහිතව පැහැදිලි කරන්න කරුණු 4ක් ඇසුරින්. ලකුණු 16කට අහන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ වැදගත්කම පිළිබඳව ළමුන් දිරිමත් කිරීම සඳහා පුවත්පතකට ලිපියක් ලියන්න. ලකුණු 16යි කරුණු 4ක් පදනම් කරගෙන. ඔබට අහන ප්‍රශ්න ටික පැහැදිලිද? පැහැදිලි සර්. very good. ඔන්න ඕකට තමයි අපි මේ පිටු භාගය ඉගෙන ගන්න. මේ පිටු 3 කාලය ඉගෙන ගන්න ඕකට. ඔය පිටු 3 කාලය ඉගෙන ගන්න ඕකට. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් වුණා නම් අනිත් ඔක්කොම යටත්. මේ ප්‍රශ්නේ එතන එහෙනම් ඉස්සරලාම ලියා ගන්න කොහේ හරි අයින් එක. sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ වැදගත්කම පිළිබඳ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ වැදගත්කම පිළිබඳව කරුණු 4ක් පදනම් කරගෙන ළමුන් දැනුවත් කිරීම සඳහා පුවත්පතකට නැත්නම් සංගරාවකට ලිපියක් ලියන්න. ප්‍රශ්නේ පැහැදිලි. පුනරීක්ෂණ පන්තියක් කියලා කියන්නේ සියල්ල එකතු කරගෙන යන පන්තියක්. ප්‍රශ්නේ පැහැදිලි. පුතේ ප්‍රශ්නේ පැහැදිලිද? ඔව් සර්. හරි. ඕකට උත්තර ලියන්න පුළුවන් වුණොත් මේ කොටස පුළුවන්. පාඩම පුළුවන්. මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. එහෙනම් පළවෙනියට අපි කරන්න ඕන ඕකට උත්තර ලියන එක. හරි. දැන් අපි ඉවසිල්ලෙන් කල්පනා කරමු. හරි. ඔය ප්‍රශ්නෙට උත්තර ලියනකොට එක පුතේ දැනගෙන ඉන්න ඕන කාරණා තමයි සංගරාවකට හෝ පුවත්පතකට ලිපියක් ලිවීමේ ආකෘතිය මොකක්ද කියන කාරණා. සංගරාවකට ලිපියක් ලියනවා පුවත්පතකට ලිපියක් ලියනවා කියලා කියන්නේ රචනයක් ලියනවා හා සමානයි. බය වෙන්න එපා. දැන් මම ඉස්සර කිව්වේ සිංහෙක් වගේ හිතන්න කියලා. දීන වෙන්න එපා, දීන වෙනවා. මට බයක් එන්නේ නෑ එහෙම. මේක එච්චර දෙයක් නෙමෙයි මට. අපි පත්තරේ ලිපියක් කියවනකොට මාතෘකාවක් තියෙනවද නැද්ද? උත්තර ඕනේ මට. තියෙනවා සර්. තියෙනවා සර්. තියෙනවා. දරමු. තියෙනවා. එතකොට දැන් ආයි ඔළුව මෙහෙවනවා. මම මේ ඔයාලගේ අදීනභාවය තමයි එළියට ගන්නෙ. මුද්‍රිත මාධ්‍ය පුවත්පත් සඳහා භාෂා භාවිත කරනකොට සංග්‍රහ මාධ්‍ය කමක් නැහැ මේ ඔළුවට ගන්න. භාෂාව සංකීර්ණ වෙන්න ඕනද සරල වෙන්න ඕනද? සරලයි සර්. සරල වෙන්න ඕනේ.
සරල වෙන්න ඕන. එහෙනම් ඒක ඔළුවේ තියෙන නියතයක් හැටියට නියමයක් හැටියට. ඔළුවේ තියෙන්න ඕන නියතයක් නියමයක් හැටියට. සරල භාෂාවක්. හරි දුවේ පුතේ ඕකේ ඔය ප්‍රශ්නේ අපි විශේෂණ පදයක් දාමු බලන්න. විශේෂණ පදේ දාගන්න. විශේෂණ පදේ දාගන්නකොට රතු පෑනකින් හරි වෙනත් පාට පෑනකින් දාගන්න. ළමා පුවත්පතකට දැන් ඔතන පුවත්පතකට සංගරාවකට කියලා තියෙන එක ළමා පුවත්පතකට කියලා විශේෂණයක් දාගන්න. right. අපි මේ උත්තර ලියන්නත් ඉගෙනගෙන යන්නේ ඈ. කිසිම අකටයුත්තක් වෙන්නේ නැහැ අපි අතින්. හරි. ළමා පුවත්පතකට. දැන් හරි විශේෂණ පදේ දාගත්තා. ළමා පුවත්පතක් කියලා කියන්නේ දැන් දුවේ පුතේ ඔයාලා කියවලා තියෙනවා විජය පත්තරේ, මිහිර පත්තරේ. මට මතකයි මාත් ඔය කාලේ කියවුවා විජය පත්තරේ එහෙම ඉන්නවා හර්ෂි නැන්දා. තව කවුරු එහෙම නැන්දලා මාමලා ඉන්නවද නැද්ද? මතක් කරන්න බලන්න ඒ වගේම නිකන් මතක් කරන්නකෝ. කියවලා නැති කට්ටියට දැනෙන්නත් එක්ක. රිදෙන්නත් එක්ක. සුරංගි අක්කා අම්මට සුරංගයක් අත් ඉන්න තමයි හරියටම හරි. දැන් එතකොට ඔන්න දුවේ පුතේ සුරංගි අක්කා හර්ෂි නැන්දා හරි. දැන් මේගොල්ලෝ කතා කරන්නේ ටිකක් අර ලයන්විත භාෂාවකින් කතා කරන්නේ. එතකොට ආදරණීය දැන් අක්කා කතා කරනවා නම් නංගී මල්ලි කියලා කතා කරනවා. නංගි මල්ලි අපි අද ඔයාලට කියලා දෙන්නේ sannivedana විෂය ඉගෙන ගැනීමේ වැදගත්කම පිළිබඳව. ඔයාලා දන්නවා ඇති දැනටමත් sannivedanaya කියන විෂය නැත්නම් sannivedanaya නැතුව අපිට කාටවත් ජීවත් වෙන්න බෑ. ඒක ක්‍රමවත්ව හා විධිමත් ඉගෙන ගැනීමේ වැදගත්කම ගැන ඉගෙන ගන්න තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. කියලා අපි ආරම්භයක් ගන්නවා. නැන්ද කතා කරන විදිහට කතා කරනවා කියන දුවේ පුතේ කියලා අපි කතා කරනවා. එතකොට දැන් මේ පුවත්පත තුල භාෂාවේ ආමන්ත්‍රණය මිත්‍රශීලී ආමන්ත්‍රණයකට අපි අරන් යනවා පළවෙනි හැඳින්වීම විචේදී. ඒකෙන් තමයි අපි මේ ප්‍රවේශය ගන්නෙ. එතකොට මුලින් අක්කා කතා කරලා මැද හරියට ගිහිල්ලා නැන්ද කතා කරන්න බෑ. මුලින් නැන්ද කතා කරලා පස්සේ ගිහිල්ලා අක්කා කතා කරන්න බෑ. අපි මේ platform එක හරියට හදා ගන්න. ඒ කියලා දුන්න එක තේරුණාද? ඔව් සර් ඊළඟට ගත්තාම අපි ආයෝලුවට ගන්නවා දැන් ආමන්ත්‍රණය කරන ස්ටාර්ටින් පොයින්ට් එකේ ගත්තේ. දෙවෙනියට ගන්නවා යොදා ගන්න කාරණා හතර. අපි ප්‍රබල අපට ඔප්පු කරන්න පුළුවන් කාරණා හතරක් ගන්නෙ. දැන් කැලේ ගස් ගැන තිබ්බට දුවේ පුතේ අපි දන්නේ නැති ගස් ගැන කතා කරන්න බැහැනි අපට. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ඔයාලට වැඩියෙන් හොඳට ලියන්න පුළුවන් කොහොඹ ගහ ගැනද දේවදාර ගහ ගැනද? කොහොමද හදන්නේ? ඒකනේ ඉතින් අය කොහොඹ ගහ ගැන හොඳට ලියන්න පුළුවන් වෙනකොට අහවල් මගුලකට දේවදාර ගහක් අල්ල ගන්නවා. දැන් ඔයාලට තේරෙනවා. එහෙනම් දුවේ පුතේ මෙතන අපි දැන් පොයින්ට් 10ක් විතර ඔයාලට කියලා දෙනවා. ඒ පොයින්ට් 10න් නොදන්නා දේවදාර ගස් අල්ලගෙන දඟලන්න බෑ. දේවදාර ගහ අල්ලගත්තොත් වෙන්නේ එක දෙයයි ලියන්න තියෙන්නේ. දේවදාර ගහකි දේවදාර ගහකි දේවදාර ගහකි. ඉතින් ඔච්චරයි උත්තරේට ලියන්නේ. එහෙනම් නොදන්න දේවදාර ගහක් ගැන ලියන්න එපා. හරි? දන්න කොහොඹ ගහ ගැන කොස් ගහ ගැන ලියනවා වගේ මේකෙන් දන්න පොයින්ට් එකක් ගන්නවා. එහෙනම් ඉස්සරලාම තෝරා ගන්නා කාරණා හතර වගකීමෙන් තෝරගන්නා කාරණා හතර සම්පූර්ණයෙන්ම හරි පවර්ෆුල් කාරණා හතරක් තෝරගන්න. ඊළඟ කාරණේ සරල භාෂාවක් පාවිච්චි කරන්න ඕන දෙයක්. සරල භාෂාවක් කියලා කියන්නේ මිත්‍රශීලී ආමන්ත්‍රණය කරන සරල භාෂාවක්. හැමෝටම තේරෙන භාෂාවක්. දැන් මේ උත්තරේ කියලා දෙනකොට සමහරුන් දින්න බෑ. කිරිපණු ගාය හැදිලා සමහර වෙලාවට වෙන වෙන වැඩ. හරි. එතකොට එහෙම වුණාම ඊළඟට අහනවා ප්‍රශ්නයක් මේ සැරේ ගෙදර එන ටියුට් එකේ ඔය જાතිය ප්‍රශ්නයක් තිබ්බම අහනවා සර් ඒකට උත්තරේ ලියන්නේ කොහොමද? කොහොම තමයි අහන්නේ ළමයි අපේ. එතකොට ඉතින් මට සිහිපත් වෙනවා හතර වරිගෙම. හරි? කියලා දෙන වෙලාවේ අහගෙන ඉන්න නැතුනම හතර වරිගෙම සිහිපත් වෙනවා. ඊළඟට කෙටි වැකි ලියන්න ඕනේ. කෙටි වැකි කියන කාරණේ දුවේ පුතේ තියෙන්නේ අර දැන් ඕකේ පාවිච්චි කරනකොට දැන් අපි අතින් තියෙන මේ අපේ කමියුනිකේෂන් ස්කිල් එකනේ මේ හදන්නේ ලකුණු ගන්න. එතකොට මහා පතරංග වාක්‍ය ලියන්නේ නැහැ. සාමාන්‍ය වචන 6ක 7ක වගේ කෙටි වැකියක් ලියනවා. අපිට වාක්‍යයක් ලියන්න පුළුවන් වචන 15ක 20ක. එතකොට මුලින් කියන්නේ මොනවද අගට යනකොට මොනවද වෙන්නේ කියලා අපිට මතක නැහැ. එහෙම බෑ. කෙටි වැකි ලියන්න. හරි? ඒක හරිය වැදගත් එකක්. කෙටි වැකි පාවිච්චි කරන එක. ඊළඟට සාමාන්‍යයෙන් දුවේ පුතේ අක්ෂර වින්‍යාසය ඊළඟට ගත්තාම පද බෙදීම
ව්‍යාකරණ රීති පත්තරයක ඉතින් නිවැරදි වෙන්න එපෙයි. ඔන්න ඔය උත්තරේට යටින් සමහර වෙලාවට ගුරුවත් පොතේ නෙමෙයි මාකින් ස්කීම් එකේ දාලා තියෙනවා ලේඛන රීතීන් පිළිබඳව අවධානය යොමු කර ලකුණු පිරිනමන්න. ඒ කියලා කියන්නේ පද බෙදීම, උත්තාක්‍යාත පද සම්බන්ධය, අක්ෂර වින්‍යාසය නැති වුණොත් ඒවට අර ලකුණු 16න් 2ක් 3ක් විතර අහිමි කරන්න කියලා තමයි කියන්නේ. ඒතොර ඒව ගැන චුට්ටක් සැලකිලිමත් වෙනවා. මොන ණයන්නද, මොන ඩයන්නද, මොන ලයන්නද, මොන ෂයන්නද. හරි ඔන්න ඔය කියන කාරණා. එක එනවා. ඊට පස්සේ ඒකේ අර සාධනීය අවසානයක් තියෙනවා. පොල්ලෙන් ගැහුවා වගේ නවත්තන්න නැතුව අපි අද කතා කරේ දුවේ පුතේ sannivedanaya ඉගෙන ගන්න එකේ වැදගත්කම. දැන් ඔයාලට තේරෙනවා. මේක විෂයක් හැටියට වැදගත් වෙන්නේ ජීවිතේට විතරක් නෙමෙයි. මේ විභාගයට විතරක් නෙමෙයි. අපේ ජීවිතේටම වැදගත් වෙනවා. මේ හරහා අපේ පර්සනැලිටි එක හදාගන්න, පෞරුෂය හදාගන්න. ඒතකොට දුවල පුතාලා ඒ පිළිබඳ අවධානය යොමු කරලා තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න එක තමයි අපි සාධනීය අවසානයකට ගිහිල්ලා ඉවර කරනවා. ඒ ඉවර කරනකොට උත්තරය සාමාන්‍යයෙන් අර සමහර වෙලාවට දීලා තියෙන වචන පුතේ වචන එතන ගිහිල්ලා ගණන් කර ලියන්න බෑ. දැනට ඔයාලා කලින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. වචන 250කට නොඅඩු ලිපියක් ලියන්න කියලා ඕන් සමහර වෙලාවට දෙනවා සංගරාවේ. ආයේ ඕකේ දෙනවා වචන 250කට නොඅඩු ලිපියක් ලියන්න. ඒතකොට එතන ගිහිල්ලා වචන ගණන් කරන්න බෑ. සාමාන්‍ය ගණනය කරගෙන යන්න ඕනේ. ලියන කොලයක ඒ කියන්නේ උත්තර පත්‍රයක වචන කීයක් උබාතින් ලියවෙනවද කියලා. ඒතකොට එක පේලියක එතන ගණන් කරන්න තියාගන්න එපා. දැනට ගාන හදාගන්න එක පේලියක වචන 5ත් 6ත් අතර ලියවෙනවා. ඒ වගේ පේලි 30ක් තියෙනවා. එතකොට 6 වරක් නැත්නම් 5 වරක් 3 එහෙමනේ අපි ගන්නෙ 5 වරක් 3 15යි. එක පිටුවක වචන 150යි. එහෙනම් පිටු දෙකක්වත් ලියන්න ඕනේ වචන 300ෙන්. එක පිටුවක 150ක් ලියවෙනවද නැද්ද? ඒක කලින් දැනගෙන ඉන්න ඕනේ. එතකොට දුවපිට මේ විභාගයට දැන් අපි මේ මොරාල් එක හදාගෙන යන්නේ. මම ආයෙත් මතක් කරනවා මේ දීන වෙන්නේ නැහැ, අදීන වෙනවා. විභාගයට මොරාල් එක හදාගෙන යන්නේ. එතකොට එතන ගිහිල්ලා වචන එකින් එක ගණන් කරන එක කරන්නේ නැහැ. වචන ගණන් කරන්නේ එක පේලියක තියෙන්නේ කීයද? ඇවරේජ් එක සාමාන්‍ය 5යි නැත්නම් 6යි. පේලි 30යි. 6 වරක් 5. එහෙම නැත්නම් ඒ කියන්නේ 3යි නම් 30යි නම් කීයද එන්නේ කියලා ගාන හදා 180යි 150යි. ආයෙනම් මම පිටු දෙකක් වගේ මේක ලියන්න පිටු එකමාරක් වගේ මේ ලිපිය ලියන්න. අන්න උත්තරේ ප්‍රමාණය. දැන් එතකොට ඒගොල්ල දෙන මේ වචන 300 හරි 250 හරි කියලා කියන්නේ අපි වෙනදා ලියන ප්‍රමාණයම නේද? වක්‍රාකාරව ගත්තාම. ඔව් සර්. ඒක තමයි හතරවෙනි ප්‍රශ්නයකට වෙනදා ලියන ප්‍රමාණයම. එතකොට දුවේ පුතේ අපි එතන බය වෙන්න ඕනේ නැහැ. මේ එකම රිද්ම් එකක් මේ කියන්නේ. හැබැයි අපිව මානසිකව එක එක පැති වලට හරවන්න බලන්න. හැබැයි හරවන්න බැලුවට එකම රිද්ම් එකක් තියෙනවා. දැන් ඔබට පැහැදිලි. අපි එන මේකේ දැන් ඔන්න ඔය උත්තරේ ලියන රටාව ගත්තා. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්ට්‍රක්චර් එක තියෙනවා, හැඩේ තියෙනවා. හැබැයි බඩු නැහැ. ගේ හදන්නේ කොහොමද කියලා ප්ලෑන් එක ඔළුවේ තියෙනවා. හැබැයි වැලිත් නැහැ, ගලුත් නැහැ, ගඩලුත් නැහැ. දැන් ඒ ටික සම්පාදනය කරගන්න එක තමයි අමාරුම වැඩේ. ඒ ටික සම්පාදනය කරගත්තොත් ලස්සනට ගේ හදන්න පුළුවන්. සිතුවිලි තියෙනවා. එහෙනම් පුතේ හොඳම වැඩේ තමයි ඒ ටික දුක් මහන්සියලා හොයාගන්න එක. අන්න පාඩම් කරනවා කියලා කියන්නේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ කොටුව ඇතුළට ඒ පොයින්ට් ටික දාලා විවේක බුද්ධියෙන් ඉන්න ගමන් ඒ කාරණා දැන් මම 10ක් විතර දෙනවා. ඒ කාරණා 10 හිමීට පෝෂණය කරගන්නවා. ඉන්න වෙලාවේ ටික ටික පෝෂණය කරගන්න. එක කාරණයක් අරගන්න, ඒක ටිකක් පෝෂණය කරගන්නවා. කොහොමද පෝෂණය කරගන්නේ? තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක, තමන් අහලා තියෙන ඒවත් එක්ක, තමන් කියවලා තියෙන ඒවත් එක්ක, කෙනෙක්ගේ පෞරුෂය හරහා හැදිච්ච ඒවත් එක්ක අපි හිමිට පෝෂණය කරගන්නවා. අපි බලමු. හිමිට කල්පනා කරමු. මේ දැන් කියලා දෙනවා. මේ කාට හරි දැනගන්න ඕනද මම ආයතනගත භාවයෙන් ඉවත් උනේ ඇයි කියලා දැනගන්න ඕනද? ඔව් නම් ඔව් කියන්නේ නැත්තම් නෑ කියන්නේ. අහන්න මම එක දැන් ඔයාලට කියන්නේ ගුරුවරයා ගත්ත තීරණය පිළිබඳ දැනගන්න ඕනද? සර් කලින් ක්ලාස් එකේදී කිව්වා. කිව්වද? හරි. ඔව්. 2022 කිව්වද මන්නේ? හරි. කමක් නැහැ චූට්ටක් විනාඩියක් මේකත් අහගන්න. එක
ආයතනයේ හිටියා නම් ඔබේ පන්ති ගාස්තුව මට අය කරන්න නම් මේ වෙනකොට 1800ක්. හැබැයි දැන් මම ඔබේ අය කරන්න කීයද? 1300. ඒක දැඩි ලෙස මට තිබිච්ච චෝදනාව තමයි පන්ති ගාස්තු අය කරන්න ඕනේ. ඒගොල්ලන්ට ලැබෙන කමිෂන් එක මදි කියන කාරණේ. ඉතින් මං කිව්වා මේ වෙලාවේ කමිෂන් ගන්නවත් හම්බ කරන්නවත් තියෙන කාලයක් නෙමෙයි. මේ වෙලාවේ තියෙන්නේ වසංගතයකට ගොදුරු වෙලා ඉන්න හැමෝම ආර්ථික සහ දැඩි අර්බුදකාරී ප්‍රශ්නවල ඉන්නවා. මම පෞද්ගලිකව දන්න සමහර දරුවෝ ෆෝන් එක ගන්න සල්ලි නැතුව අම්මලාගේ චේන් එක උකස් තියලා ෆෝන් ගත්ත කට්ටිය. මෝටර් සයිකලේ පොත උකස් තියලා ෆෝන් ගත්ත දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න කියලා. මම හොඳට දන්නවා. හරි? එතකොට මම මේ භූමිකාව ඒගොල්ලන්ට පැහැදිලි කරනකොට කිව්වා නෑ අපිට එහෙමනම් ඔයත් එක්ක ගණදරුව කරන්න බෑ. කියනකොට මම එතරම්දි තීරණය ගත්තේ තමයි අදීන නෑ දීන තීරණයක් ගන්න. මාත් එක්ක ඔයාලට ඒ ගණදරුව කරන්න බෑ. හොඳම වැඩේ මාව නිදහස් කරන එක. එතකොට මට නිදහස් වෙන්න පුළුවන්. එතකොට මම මගේ භූමිකාව තුළ මම ඉන්න එක මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මට මං වපුරපු දේවල් තියෙනවා. මම වපුරපු දේවල් මට නෙලා ගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ඔය කියන කාරණේ. පළවෙනි එක ඒක. දෙවෙනි කාරණේ තමයි මේ වෙලාවේ කොහොමත් ඔන්ලයින් වෙන්නේ නැහැ. ගිය මාසේ මම අමීරි අධ්‍යයනයකට මුහුණ දෙනවා. ගිය මාසේ ඒගොල්ල හැම වෙලාවෙම මට ආයතන පැත්තෙන් කියන කාරණයක් තමයි රට වහලා තිබිච්ච වෙලාවේ ළමයිට හොරෙන් ඇවිල්ලා හිමීට ඇවිල්ලා ටියුට් එක අරගෙන යන්න කියන්නේ. ඉතින් මං කවදාවත් ඔයාලට කිව්වද ආයතනට හොරෙන් ඇවිල්ලා ටියුට් එක අරගෙන යන්න කියලා ගිය මාසේ කිව්වද? නෑ සර්. නෑ. මම හැම වෙලාවෙම එන්න එපා කියලානේ කිව්වේ. ඒ කියන්නේ ඇත්තටම නීති විරෝධී වැඩක් කරන්න කියලා මට ළමයෙක්ට කියන්න බෑ. මට ළමයි පොළඹවන්නත් බෑ, දෙමව්පිය පොළඹවන්නත් බෑ. එහෙම වුණා නම් අනිවාර්යෙන් වෙන්නේ ඇත්ත කාරණේ පොලිසියෙන් අල්ලගෙන ගොඩක් වෙලාවට ඒගොල්ල මොනවද අපි කියන්නේ මේ සංචරණ සීමා උල්ලංඝනය කරයි කියලා අනිවාර්යෙන් නඩු පවර. එහෙම නඩු වැටිච්ච කට්ටියත් ඇති හොරෙන් ඇවිල්ලා ටියුට් ගන්න කියලා. හරි? ඒතකොට මම ඒකට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම තුළ එයාලා දිගින් දිගට මට චෝදනා කරන්න ගන්නවා. ඔයා විතරයි එහෙම කරන්නේ අනිත් ගුරුවරු කරන මම ඒත් පැහැදිලි කරා අනිත් ගුරුවරු අනීතික දේවල් කරාට මම ළමයිට උගන්වන්නේ හරි දේවල් මට අනීතික දේවල් උගන්වන්න බෑ දැන් ඔබම කල්පනා කරන්න මම එහෙම ගුරුවරු පාවා දෙන්න කියනවා නෙමෙයි අනිත් ගුරුවරු හිමීට කිව්වේ නැද්ද ඇවිල්ලා පුළුවන් කට්ටිය ඇවිල්ලා අරගන්න කියලා කිව්වේ නැද්ද කිව්වා සර්. ඒක තමයි. ඒතකොට මට එතනදී ඒකට හිතට එකම එක කියන්න බෑ. මම කොයි වෙලාවකත් කියන මං කිව්වේ එන්න එපා පුළුවන් කෙනෙක් ඉන්නවනම් හැමෝම ගෙන්න ගන්න කියන කාරණා. එතකොට ඔතන ඒක පොඩි අර නිකන් අර්බුදකාරී තත්ත්වයක් වුණා. අනිත් අයට කරන්න පුළුවන් නම් ඇයි ඔයාට ඔක ළමයිට කියන්නේ මං කොයි. ඉතින් ඒක අනීතික වැඩක්. රටේ නීතියක් දාලා තියෙන්නේ මේ වසංගතයෙන් බේරෙන්න නම්. ඒක හොරෙන් කරා කියලා වසංගතය ඇතුල් වෙලා තියෙන්නේ නැත්තම් අනිත් එක ඒගොල්ල අපරාධයකට අහු වෙනවා නම් අපි දෙන වැරදි උපදේශයක් කරා දරුවෝ නොමග යනවා නම් අපි ගුරුවරු වෙන්න බෑ. ඒ නිසා මම ඒකට කැමති නැහැ කියලා මම ඒක කිව්වා. ඔය කියන කාරණේ දෙවෙනි එක. ඉතින් ඔන්න ඔය වගේ කාරණාත් එක්ක අවසානට මම තීරණය කරනවා. ඇයි මේ වෙලාවේ මේ කියන්නේ අසාධාරණ අගතියට පත් වෙලා ඉන්න කට්ටිය, අසීරුතාවයට පත් වෙලා ඉන්න කට්ටිය තවත් අගතියට පත් කරන්නේ ඇයි කියලා මම තීරණය කරනවා. ඒ තීරණය කරන තැනදී මම දන්නවා දරුවෝ ඉන්නේ මාත් එක්ක. මම දරුවන්ට උගන්වපු කෙනා. එතකොට අනාගතයේ 2023 දරුවෝ වුණත් මම වපුරලා තියෙන දේවල් වලින් ඔයාලා කියන දේවල් වලින් මේගොල්ලෝ විශ්වාස කරන්නේ. එතකොට ඔය කියන කාරණේ. ඊට පස්සේ කිව්වා අපිට එහෙනම් තීරණයක් ගන්න වෙනවා. ඒකට මම කිව්වේ තීරණයක් ගන්න කියලා. ඒක මට ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි කියලා. ඊට පස්සේ තමයි ඔය උපාධියක්වත් නැති කෙනෙක්ව ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තම කාරණේ මම ඕනම විරුද්ධ මේකක කියන උපාධියක් නැති කෙනෙක් ගෙනල්ලා. ඇයි වගකීම් විරහිතව රජරට දරුවා අනාථ කරන්න කියන අහන. මම ඒක අහන පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ වගකීමක් තියෙනකොට උපාධියක්වත් නැති මූලික සුදුසුකම් නැති විෂය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ඔන්ලයින් එකේ නිකන් ඇඩ් එකක් දාන්න පුළුවන් වුණාට එයා ගුරුවරයෙක් වෙනවද කියලා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගුරුවරයා කියන උපාධියක් නැති ගුරුවරු ඇඩ් කරන සහෝදර ගුරුවරු කොහොම ඒක ඇඩ් කරනවද කියන කාරණය. ඔබේ සහෝදර ගුරුවරු කොහොම ඔබේ සහෝදර ගුරුවරුන්ගේ අහන්න ඔබ ඉගෙන ගන්න ගුරුවරුන්ගේ අහන්න ඒ සර්ට උපාධියක් තියෙනවද කියලා. ඒතකොට ප්‍රශ්නේ ඉවරයි. උත්තරේ මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න පුළුවන්. අපි එතකොට බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. මම පැහැදිලි කරපු එක පැහැදිලිද ඔයාලට? ඔව් සර්. පැහැදිලි සර්. ඔව් මම ආයිත් කියන්නේ මං ගැන ආත්ම විශ්වාසයෙන් මම වැඩ කරන්නේ. ඒතකොට ආත්ම විශ්වාසය කියලා කියන්නේ මං කොහෙවත් ගේම් ගහලා තියෙනවනම් ඒක මටපත් වෙන්නේ. එතකොට දැන් ඔයාලට පැහැදිලි. ඔයාලා හොඳ මානසිකත්වයකින් ඉගෙන ගන්න. මම ඔයාලගේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන් ඉෂ්ට කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. භෞතික පන්ති පටන් ගත්තාමත් මට භෞතික පන්තියක් තියෙනවා. එතකොට මම ඔයාලට දන්නවා නම් හවල් තැනට එන්න කියලා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. හරි. අංක 40 වෙනි පිටුවේ පළවෙනි එක. පළවෙනි පොයින්ට් එක ලියාගන්න. sannivedana කුසලතා වර්ධනය කර ගැනීමට හැකියවීම. sannivedana කුසලතා වර්ධනය කර ගැනීමට හැකියවීම. sannivedana කුසලතා වර්ධනය කර ගැනීමට හැකියවීම.
දැන් බලන්න අහගෙන ඉන්න. ප්‍රශ්නේ මොකද්ද දැන් ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නේ කියවන්න. කවුරු ප්‍රශ්නේ කියවන්නකෝ. කොල්ලෙක් කියවන්න කොල්ලෙක්. පුතේ කියවන්න ප්‍රශ්නේ. මයික් එක ඔන් කරගන්න. හරි බඩුම තමයි ලියලා නැහැ ප්‍රශ්නේ. ලිව්වේ නෑනේ ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. දැන් හරි ආච්චිට හාල් කරන්න එනවා. ලියපෙක හරි කියන්නේ. සංවේදනා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය පිළිබඳව කරුණු 4ක් ඇසුරින් ළමුන් දැනුවත් කිරීමට ළමා පුවත්පතකට ලිපියක් ලියන්න. හරි. ලිපියක් ලියන්න. දැන් ප්‍රශ්නේ තේරෙනවා. හරි. දැන් ඒකේ පළවෙනි පොයින්ට් එක ඇවිල්ලා තියෙනවා අතට. පළවෙනි පොයින්ට් එක ඇවිල්ලා තියෙනවා. හරි. පුතේ කියන ඒවා ලියාගත්තේ නැතුණු තාණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ එක එකක්වත් කරලා නැහැ. අන්තිමට උණු වතුර හැලියක් විතරයි තියෙන්නේ. ඒ නිසා වගකීමෙන් වැඩ කරන්න ඔන්ලයින් එකේ. හරි. අනිත් එක අම්මලා තාත්තලාත් අහගෙන ඉන්නම් අම්මලා තාත්තලාට ඇහෙනවා නම් අම්මලා තාත්තලාට ලොකු වගකීමක් තියෙනවා. දරුවෝ ඉන්නේ මල් ළඟ නෙමෙයි. දරුවෝ ඉන්නේ ඔයාලා ළඟ. එතකොට දරුවෝ මොනවද කරන්නේ ගුරුවරයා කියන දේවල් කරනවද නැද්ද කියන එක පිළිබඳ පොඩි අවධානයක් ගන්න. හරි. එතකොට ඒක දෙමව්පියන්ගේ වගකීමක් මේ වෙලාවේ. එතකොට දැන් අම්මලාට පුළුවන් මේ වෙලාවේ ගුරුවරයා විනිශ්චය කරන්නත් පුළුවන් දරුවන් විනිශ්චය කරන්නත් පුළුවන්. ගුරුවරයා බයිලා ගහනවද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට පැහැදිලි වෙනවා. හරි. එතකොට දැන් අපි මේ ළමා පුවත්පතට ලියනකොට පළවෙනි ඡේදේ පටන් ගන්නවා. දැන් අර ටික ඉවරයි. හැඳින්වීම් ටික ඔක්කොම බ්ලා 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 කතන්දර ඉවර කරලා පොයින්ට් 4 ලියලා දැන් පළවෙනි පොයින්ට් එක. එතකොට ගන්නවා. sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ අවශ්‍යතාවය ගැන කතා කරනකොට අපි නංගි මල්ලි හරි දුවේ පුතේ හරි කියලා පටන් අරගෙන කියනවා. මේකේ වැදගත්කම තමයි අපිට sannivedan highlight වෙන්න ලියන sannivedan කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මොනවද මේ sannivedan කුසලතා කියලා කියන්නේ? ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගන්න එයා පාවිච්චි කරන sannivedanaය යහපත් ආකාරයේ පවත්වාගෙන යන්න ඕනේ. එතකොට කතන කුසලතාවය ඊළඟට ගත්තාම අංග චලනයේ තියෙන කුසලතාවය නැත්නම් නිර්වාචික sannivedana කුසලතාවය ලිඛිත sannivedana කුසලතාවය ඊළඟට ගත්තාම වාචික sannivedanයේ කුසලතාවය යනාදී වශයෙන් කෙනෙක් ඉදිරිපත් කිරීමට යොදා ගන්නා sannivedana කුසලතාවයන් පිළිබඳව අඩුපාඩු හදාගෙන යම් ආකාරයක sannivedana අවස්ථාවන් වලට පෙනී සිටින්න ඔහු මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. එහෙමත් නැත්නම් මේ හැකියාව වර්ධනය කරගන්න නම් ඔහුට මේ විෂය අධ්‍යයනය කිරීම ලොකු පිටුවහලක් වෙනවා. මේවා ගැන දැනගන්න එක. ඒ හරහා අපේ කතන sannivedana කුසලතාවයෙන් අවස්ථාවන් වලදී කතා කරන්න පුළුවන්. අවමගුල් උත්සවයක, මගුල් උත්සවයක, අභියෝගාත්මක අවස්ථාවක, උත්සව අවස්ථාවක, අර්බුදකාරී අවස්ථාවක තමන් ජීවත් වෙන පරිසරය තුළ පුද්ගලයන්ව සම්බන්ධ කරගන්න, ඔවුන්ගේ හිත දිනා ගන්න, ඔවුන් පාලනය කරන්න අපට මෙන්න මේ කුසලතා ප්‍රයෝජනවත් වෙනවා. ඒවා පිළිබඳ අවබෝධය ලබා ගන්නවා. ඒ නිසා අපි sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගැනීම කළ යුතුයි කියලා මේ ඡේදයෙන් පැහැදිලි කරනවා. එහෙම නැති වුණොත් අපිට මේ අවස්ථා ජය ගන්න බෑ. අපි උනත් දන්නවා. අපේ ගම්වල ඉන්නවා ඕනතරම් මේ කුසලතා වර්ධනය කරගත්තේ නැති කට්ටිය. මරණාධාර සමිතියේ අදහසක් ඉදිරිපත් කරගන්න බැරි කට්ටිය. යම් කිසි මතවාදයක් ප්‍රකාශ කරගන්න බැරි කට්ටිය. ලියුමක් ලියා ගන්න බැරි කට්ටිය. ඉල්ලීමක් කරලා රාජකාරී ලිපියක් ලියා ගන්න බැරි කට්ටිය. හැබැයි ඒගොල්ලෝ දැන් ඒ කියන්නේ වැඩිහිටියෝ වෙලා වැඩිහිටියෝ වුණාට ඒගොල්ලන්ට sannivedana කුසලතා නැහැ. කුසලතා නැති වුණාම සමාජය තුල අසරණභාවයට පත් වෙනවා. ඒකට ඒක ගැටලුවක්. එහෙනම් මෙතන අපි කියනවා මේ කුසලතා වර්ධනය කරගන්න මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා අපි පොයින්ට් එක ලියනවා. අන්න ඒ විදිහට තමයි ඒක පැහැදිලි කරන්න. ඔබට තේරුම් ගන්න පුළුවන්ද? පුළුවන්. හරි. දෙක. මාධ්‍ය සාක්ෂරතාවය අත්පත් කරගත හැකි වීම. මාධ්‍ය සාක්ෂරතාවය අත්පත් කරගත හැකි වීම. right. එතකොට sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේදී තව එක දෙයක් අපට එනවා මේ මාධ්‍ය සාක්ෂරතාවය media literacy කියන කාරණා. දැන් ඇත්ත කාරණේ කියන්නකෝ. ඔයාලම තේරුම් ගන්න දැන් අවුරුද්දකට ආසන්නව හෝ ටිකක් වැඩියෙන් මාත් එක්ක මේ විෂයත් එක්ක ඉස්කෝලේ ගුරුතුමියත් එක්ක ගත කිරීමත් එක්ක ඔබේ
මීඩියා ලිටරසි කියන එක චුට්ටක් වෙනස් වෙලා නැද්ද? මීඩියා ලිටරසි කියලා කියන්නේ අපි නිකමට ගත්තොත් එහෙම අවරගණයේ සංදේශ වලින් ටිකක් ඈත් වෙන්න ඕනේ, ක්වොලිටි පුද්ගලයෙක් වෙන්න ඕනේ කියන භූමිකාව ඔබ තුල චර්යාත්මක වෙනසක් ඇවිල්ලා නැද්ද? තියෙනවා සර්. වෙනසක් වෙලා තියෙනවා සර්. එතකොට ඒක මමම කියන කාර්යය නෙමෙයි. මේක මේ පුෂ්පික චන්ද්‍රසේකර නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මොකක් නිසාද උනේ? sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය නිසා. පැහැදිලිද මම මේ කියන කාරණේ? ඔව් සර්. ඒක තමයි පුතේ අපි මේ මීඩියා ලිටරසි කියලා කියන්නේ. එතකොට යමක සංදේශයක ගැඹුර දකින්න පුළුවන්, විනිවිද දකින්න පුළුවන්. ප්‍රවෘත්ති කියනකොට ඒ ප්‍රවෘත්තියේ යටි පෙළ කියව ගන්න පුළුවන්. ඒ ප්‍රවෘත්තිය කාට කොයි පක්ෂයකට කුමන අවශ්‍යතාවයකට කාගේ රිදි හොදන්න ඉදිරිපත් කරන්න කියලා දැන් පේනවද නැද්ද? පේනවා සර්. ඒක තමයි. එතකොට අපට මේක ලැබෙන්නේ එකපාර ලැබෙන්නේ නැහැ. මේක ටිකක් අර ජීවිතේට ලැබෙන ස්කිල් එකක්, කුසලතාවයක්. දැන් අපිට එකපාරකට හැකියාව ලැබෙන්නේ නැහැ නේ මූර්තියක් කරන්න. එහෙමත් නැත්නම් අපි කියන කැටයමක් කපන අපි ටික ඩෙවලොප් කරගෙන අපට ඒ හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ වගේ තමයි මේ සබ්ජෙක්ට් එකත් එක්ක කාලාන්තරයක් ඉන්නකොට අපට මීඩියා ලිටරසි කියන එක ලැබෙනවා. ඒ ලිටරසි කියන එකේදී අපි පාවිච්චි කරන ඒ කියන්නේ ක්වොලිටි එක තමයි sannivedana හා මාධ්‍ය අධ්‍යයනය තුළින් අපට මාධ්‍ය සංදේශ තේරුම් ගන්න පුළුවන්. යටිපෙළ කියවන්න පුළුවන්. අවරගණේ ඒවා මොනවද? යහපත් සංදේශ මොනවාද? බලන්න ඕනේ ඒවා මොනවාද? නොබලන්න ඕනේ ඒවා මොනවාද? කියන ඒවා අපි තේරුම් ගන්න. අපි කාලය වැය කරනකොට හොඳ දෙයකටද වැය කරන්න ඕනේ, නරක දෙයකටද වැය කරන්න ඕනේ කියලා අපිට තේරුම් ගන්න. අන්න ඒක තමයි පුද්ගලයාගේ පර්සනැලිටි එක වර්ධනය කරන්නේ. ඒකට වෙනත් විෂයකින් උසස් පෙළ වෙනත් විෂයකින් පුද්ගලයෙක්ට නොලැබෙන ආකාරයේ අපි කතා කරනවා මේ ජීවිතේ හදාගන්න මේ සබ්ජෙක්ට් එක ඉවහල් වෙනවා කියන කාරණේ. right. ඒ භූමිකාව ඔබට දැන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න බැරිද මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ? ඒතර එතනදී ඒක පැහැදිලි කරනකොට දුවේ පුතේ ඒ ඡේදෙට අර යුරෝපා කොමිසමේ නිර්වචනයේ හැම ඕනනම් දැම්මට කමක් නැහැ ඒ ඡේදෙට. පඬිතකම පෙන්වන්න. කිසි වරදක් වෙන්නේ නැහැ. මාධ්‍ය ඒකම නෙමෙයි දැන් highlight කරන්නේ. එතකොට අපි කියනවා sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හැදෑරීමේ වැදගත්කමේ තවත් එක කාරණයක් තමයි මාධ්‍ය සාක්ෂරතාවයේ පුද්ගලයෙකුට හම්බ වෙන එක. ඔයාලා දන්නවද දුවේ පුතේ යුරෝපා කොමිෂන් සභාව කියලා තියෙනවා. සාක්ෂරතාවය කියලා කියන්නේ කියවීමේ හැකියාව, ලිවීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව, ඇගීමේ හැකියාව, නිර්මාණය කිරීමේ හැකියාව කියන. ඒතර sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය ක්‍රමවත්ව හා විධිමත්ව හැදෑරීම තුළින් අනෙක් අයට වඩා මෙන්න මේ ලිටරසි එක පුද්ගලයෙකුට ලැබෙනවා. ඔහුගේ චර්යා රටාවන් වලට මේක එකතු වෙනවා. එතකොට ඒ හරහා ඔහු තුල ගුණාත්මක භාවයක් ජීවිතේ හැදෙනවා කියන එක අපි කියන්නේ. ඒ නිර්වචනේ දාලා මට සිලුටු කරලා උපමට්ටම් කරලා ලියන්න පුළුවන්ද බැරිද දැන්? පුළුවන් සර්. ඒ නිර්වචනයම නෙමෙයි අපි තව ගත්තොත් ඒ මාධ්‍ය සාක්ෂරතාවය කියන පාඩමේ යම් යම් කොටස් අපිට මේක පැහැදිලි කරන්න එකතු කරගන්න බැරිද? පුළුවන් සර්. පුතේ දුවේ එක තමයි ඔබට දැන් ඔය මම පන්ති කාමරේ උගන්වනකොට හම්බ වෙන ප්‍රශ්න සම්පූර්ණයෙන් හිමින් ලස්සනට කරන්න ඔබේ පර්සනැලිටි එක හැදෙනවා, ටක් ගාලා ඔබේ ස්කිල්ස් හැදෙනවා. අද දවසේ පන්ති කාමරේ වුණාට පස්සේ පුළුවන් නම් ওই ප්‍රශ්නේ එලාගෙන ලියලා බලන්න කොලයක් අරගෙන ඔබ සාර්ථක වෙනවා. අන්න ඒක තමයි අපේ දියුණුව කියලා කියන්නේ. ඔය ෆයිල් එකකට ඊට පස්සේ දාගන්න. අපි ආයේ හම්බ වෙන දවසක අපි ඔය බලමු, සාකච්ඡා කරමු. ඒ නැතත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ සාකච්ඡා කරමු. ලොකු වෙනසක් නැහැ. ඔබ ලියලා තියෙන ඒවා පිළිබඳව මම කියලා දෙන ඒවා අතර ලොකු වෙනසක් නැති වෙන්න ලියන්න පුළුවන් නම් භාෂාව හදා ගන්න පුළුවන් නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණේ විචාරශීලී ලෙස මාධ්‍ය පරිහරණය කිරීමට හැකියවීම. විචාරශීලී ලෙස මාධ්‍ය පරිහරණය කිරීමට හැකියවීම. හරි. එතකොට අපි දන්නවා සමාජයක ඉන්න බොහෝ දෙනෙක් විචාරාත්මකව මාධ්‍ය පරිහරණය කරන්නේ. මාධ්‍ය පරිහරණයේදී අවිචාරමත් භාවය වැඩි. අර අපි වචනෙට කියනවනේ දුවල පුතාලට විචාරය වෙනුවට ඒගොල්ල පාවිච්චි කරන්නේ විකාරයෙන් කියලා. විකාරයෙන් තමයි මාධ්‍ය පාවිච්චි කරන්නේ. විකාර වෙලා. හරි? එතකොට ටෙලි නාට්‍ය අවරගණේවා බලන්නේ බුද්ධිමත් භාවයෙන් තොරව, විචක්ෂණශීලීත්වයෙන් තොරව බලන්නම් වාලේ බලනවා.
දැන් අම්මා තාත්තා වුණත් අහනකොට පුතේ මොකද කරන්නේ? ටීවී බලනවා. මොනවද බලන්නේ? මොකුත් නැහැ. අන්න ਵਿਚාරේ නැහැ. එතකොට මෙන්න මේකට අපි දැන් ලියනවා අර දුවලා පුතාලට අපි පත්‍ර ආටිකල් එකක් නේ දැන් ලියාගෙන යන්නේ. එතකොට කියනවා sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය හදාරනකොට අපට පුළුවන් වෙනවා විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරන්න. එතකොට මේ මාධ්‍ය පරිහරණය කරනකොට විචාරවත් භාවයකින් තොරව අවිචාරමත්ව ඉන්නවට වඩා අපි ගන්න සංදේශ පිළිබඳ වගකීම පිළිබඳ තක්සේරු කරලා එහි වටිනාකම පිළිබඳ අවබෝධයකින් යුතුව අපට ගන්න පුළුවන් වෙනවා කියලා අපි ඒක පිළිබඳ පැහැදිලි කරන එක පැහැදිලි කරනකොට කියනවා අපි වැය කරන කාලයට අපි වැය කරන මුදලට අපි වැය කරන කාලයට සහ මුදලට ඒ සංදේශය කොච්චර ප්‍රයෝජනවත් වෙනවද ඒක අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන් කියලා බලනවා නැත්තම් අපි කියනවා අවිචාරවත් අපි ටෙලිනාට්‍ය බලනකොට අපි කාලේ වැඩි ප්‍රමාණයක් වැය කරලා තියෙනවා ජීවිතේට කිසි දෙයක් එකතු වෙලා නැහැ ඒ වෙනුවට බුද්ධිමත් කෙනෙක් කරන්නේ ඒ වෙලාව විචාරාත්මකව ඒ සංදේශයේ තියෙන ගුණ අගුණ තක්සේරුවකට ලක් කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ නිස්සාර සංදේශයෙන් විතැන් වෙලා වෙනත් තැනකට ගිහිල්ලා ඒ වෙලාවට තමන්ගේ ජීවිතය වෙනුවෙන් වැදගත් සංදේශයක් අරගන්න එක. මෙන්න මේ quality එක person කෙනෙකුට පුද්ගලයෙකුට ලැබෙන්නේ මේ විෂය තුල ක්‍රමවත් හා විධිමත්ව ඉන්නකොට. එහෙම නැති වුණොත් එහෙම සමාජයක් සම්පූර්ණයෙන් විචාරශීලීත්වයෙන් තොර පුහුදුන් සමාජයක් බවට පත් වෙනවා කියලා අපි ලියනවා. ඒම උනාම තමයි අවරගණේ ටෙලිනාට්‍ය වැඩිවෙන් තලු මරන්නේ අවරගණේ ගීතත් එක්ක එකතු වෙලා ඉන්නේ අවරගණේ නවකතා කෙටි කතා සමාජය තුළ ව්‍යාප්ත වෙලා චිත්‍රපට ව්‍යාප්ත වෙන්නේ මිනිසුන්ගේ රසාච්‍යතාවය අඩු වෙන්නේ මේ විචාරශීලීත්වය හීන වුණාම ඒක සමස්ත සමාජයක පරිහානියට හේතුවක් කියලා අපි පැහැදිලි කරනවා. ඔබට ඒ ගැන පැහැදිලි කරගන්න පුළුවන්ද දැන් මේ කියලා දෙන කාරණාත් එක්ක? පුළුවන්. හරි. ඔය ලියන්න ඕනේ. හතරවෙනි එක. අවස්ථාවෝචිතව භාෂා භාවිත කිරීමේ භාෂාව භාවිත කිරීමේ වරහන් ඇතුළේ ලියාගන්න sannivedanaya කියලා භාෂාව භාවිත කිරීමේ අවස්ථාවෝචිතව භාෂාව භාවිත කිරීමේ වරහන් ඇතුළේ ලියාගන්න sannivedanaya කියලා නිපුණතාවය ලැබීම හරි දැන් පැහැදිලි අවස්ථාවෝචිතව භාෂාව භාවිත කිරීමේ වරහන් ඇතුළේ sannivedana පුතේ අර අපි කතාවට කියන තැනට සුදුසු ආකාරයට කතා කරන්න පුද්ගලයාට ගැළපෙන ආකාරයට කතා කරන්න තැනකට ගැළපෙන ආකාරයට ලියන්න තැනකට ගැළපෙන ආකාරයට හැසිරෙන්න අඳින්න පළඳින්න නිර්වාචිකව sannivedanaya කරන්න පුද්ගලයෙකුට ටැලන්ට් එක කියන එක එහෙමත් නැත්නම් ස්කිල් එක කියන එක එහෙමත් නැත්නම් අපි මෙතන මේ කියන නිපුණතාවය කියන වචනය මෙතනදී ලැබෙනවා අපි දකිනවා සමාජයේ සමහර කට්ටිය තැනට ගැලපෙන්න කතා කරන්න දන්නේ ඒ ඉන්න පුද්ගලයන්ගේ හිත දිනා ගන්න කතා කරන්න දන්නේ ඒ වැඩේ කෙරෙන ආකාරයට කතා කරන්න දන්නේ ඒකට අපි බහුතරයක් දැකලා තියෙනවා ඒ වගේ තත්ත්වයක් අන්න ඒ විධිමත්ව හා ක්‍රමවත්ව sannivedanaya පිළිබඳ අවබෝධයක් නැති වුනහම තමයි එහෙම වෙන්නේ. නමුත් පුද්ගලයෙක්ට මේ කුසලතාවයන් ඒ කියන්නේ අවස්ථාව තේරුම් අරගෙන ඒ අවස්ථාව තුළ හැසිරෙන්න පුළුවන් නම් ඕනෑම අවස්ථාවක් අභියෝගාත්මක අවස්ථාවක් ජයග්‍රහණය කරගන්න. මෙතන වැදගත් වෙන්නේ දුවේ පුතේ මේකටම නෙමෙයි. ඉස්සෙල්ලා ඒක කියලා දෙන්න ඕනේ. ඔබ දැන් ළමයෙක් හැටියට හිටියට ඔබ කවදා හරි රැකියාවක් කරනවා. ඇතැම් වෙලාවට ව්‍යාපාරයක් කරනවා. ඇතැම් වෙලාවට ලොකු ආයෝජකයෙක් වෙනවා සේවක මණ්ඩලයක් නඩත්තු කරනවා. එතකොට මේ සේවක මණ්ඩලයක් නඩත්තු කරනකොට දුවේ පුතේ උඩට ගන්න ඕන දේ තමයි සේවක මණ්ඩලයක් නඩත්තු කරනකොට කමියුනිකේෂන් ස්කිල් එක තමයි එතන වැදගත් වෙන්නේ. ආයතන ප්‍රදානය. දැන් අපි ඔබ ව්‍යාපාරයක් කරනවා කියලා. ඔබේ ව්‍යාපාරයේ සේවක 25ක් ඉන්නවා. ඒ 25 ඔබට ආදරය කරන්නේ ඔබේ ව්‍යාපාරය දියුණු කරන්නේ ඔබේ මේ කියන
අවස්ථාවෝචිතව sannivedanaya කිරීමේ කුසලතාවය මත. ඒ අවස්ථාවෝචිතව කුසලතාවය පාවිච්චි කරේ නැත්නම් ඔබත් එක්ක ඔබේ ව්‍යාපාරය තුල ඒ සේවකයෝ ඉන්නේ නැහැ. ඒ සේවකයන්ට ඔබ එපා වෙනවා. එතකොට ගත්තාම ආදරය කරන්නේ. එතකොට මෙන්න මේ හිත දිනා ගැනීම කියන කාරණේ මේකේ ස්කිල් එකක් හැටියට ලැබෙනවා. අපි මෙතනදී කියන්නේ අනේකාව කියවන්න පුළුවන් නිපුණතාවයක් අපට ලැබෙනවා මේ ක්‍රමවත්ව sannivedanaya කරන ගත්තාම. අනිකාගේ චෛතසිකය කියන්නේ හිත කියවන්න පුළුවන්. ඒ හිත කියවීම තුළ අපි සම්පූර්ණයෙන්ම ඔහුව ආකර්ෂණය කර ගන්නවා දිනා ගන්න. උනෝක තමයි ඒ භූමිකාව. ඒක පැහැදිලිද ඔබට? ඔව් සර්. හරි. ඒක පැහැදිලි. ඔව් ඊළඟ එක තමයි මේ පැහැදිලි කිරීම හරිය වැදගත් වෙනවා. මේ පැහැදිලි කිරීම තුළ මම මේ කියන උදාහරණ වලට වැඩි අවධානයක් යොමු කරන්න. උදාහරණ කියලා කියන්නේ දැන් අපි දන්නවා සමහර කට්ටිය සමහර තැන් වලට ආවම ගැටුම්ම විතරයි. ගැටුම්ම විතරයි. sannivedanaya ක්‍රමවත් හා විධිමත්ව පාවිච්චි කරන්න දන්නේ. අනාගන්න එකමනේ කරන්නේ. ඒ අනාගන්න නැතුව අපි මෙතනදී මේ පැහැදිලි කරන්නේ අවස්ථාවෝචිතව භාෂාව. එතන භාෂාව කියනකොට සමහර අය හිතේ කතා කරන්නේ නැහැ. සමස්ත sannivedanaya, ලිඛිත sannivedanaya, වාචික sannivedanaya, කතන sannivedanaya, නිර්වාචික sannivedanaya පාවිච්චි කරන එක හරියට කරන්න කියන එක තමයි එතන කියන්නේ. ඒක මේ විෂය ඉගෙන ගත්තාම ඒ ටැලන්ට් එක එනවා. එක එක පාර අපි මේකේ sannivedanaya කියන කොටස් ටික ඉගෙන ගත්තාම සංස්කෘතියට අදාළව හැසිරෙන ආකාරය, තව වෙන ಜಾති කෙනෙක්ගේ හිත රිදවන්නේ නැතුව හැසිරෙන ආකාරය අපි සම්පූර්ණයෙන් මෙතන ඉගෙන ගන්න බලනවා. ඔබට පැහැදිලි. ඊළඟ එක තමයි ඊළඟ එක ලියාගන්න. මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් හිමිවීම. මාධ්‍ය සහ සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් හිමිවීම. මාධ්‍ය. එතන මාධ්‍ය කියලා අදහස් කරන්නේ පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය කියන ජනමාධ්‍ය, සිනමාව කියන මාධ්‍යය, ඊළඟට නව මාධ්‍යය, අන්තර්ජාලයේ තියෙන සමාජ ජාල, ඒ සියල්ලට අමතරව මේ මාධ්‍ය කියන එකේදී තව තියෙනවා අපි මේ කතා කරන සාමාන්‍ය සමාජයේ තියෙන sannivedana රටා, දැන්වීම්, පෝස්ටර්, අත්පත්‍රිකා ඒවා. ඒකට මේ මාධ්‍ය හා සංස්කෘතිය කියන්නේ තමන් ජීවත් වෙන තමන්ගේ සංස්කෘතිය ගැන ආගම, කලාව, සදාචාරය, සිරිත් විරිත්, සාම්ප්‍රදායික මාධ්‍ය කියන කාරණා පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණේ මේ විෂය තුලින් නෙමෙයිද ක්‍රමවත්ව හා විධිමත්ව? දැන් මට අවංකව කතා කරන්න බලන්න. ඔබ දැන් අවුරුදු 17ක 18කට ආසන්න ළමයෙක්. චූටි කාලේ ඉඳන් ඉගෙන ගත්තා. චූටි කාලේ ඉඳන් ඉගෙන ගත්තට මේ විෂය කරන්න ගත්තට පස්සේ සාම්ප්‍රදායික මාධ්‍ය ගැන, සංස්කෘතිය ගැන, කලාව ගැන, සදාචාරය ගැන ඊළඟට ගත්තාම ජනමාධ්‍ය, ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත, නව මාධ්‍ය, සමාජ ජාල පිළිබඳ ටක්කෙටම දැන් අවබෝධයක් ලැබිලා තියෙනවද නැද්ද? ලැබිලා තියෙනවා සර්. ඔබ කල්පනා කරන ඔබේ වයසේ ඉන්න වෙනත් විෂයන් තුනක් කරන ළමයෙක්ට ඒ කියන විඥානය තියෙනවද දැන්? නෑ සර්. අවංක කතා කරන්නේ ඒ විඥානේ ඇති වෙලා තියෙනවද? නෑ සර්, මීඩියා කරන ළමෙක්ට තියෙන සමාජ මාධ්‍ය දැනුම අනිත් විෂයක් කරන ළමෙක්ට නෑ සර්. කොහෙත්ම නෑ. ඒ වගේම ගත්තම දැන් අපේ සංස්කෘතිය පිළිබඳ, ජන කතා පිළිබඳව, නාට්‍ය පිළිබඳව, සාම්ප්‍රදායික සමාජයේ මිනිස්සුගේ චර්යා රටාවන් පිළිබඳව ඔබට තියෙන දැනුම් සම්භාරය නිකන් කල්පනා කරලා බලන්නකෝ කොච්චරක්ද කියලා. දැන් ඒ කියන්නේ පිරිපුන් නොලෙජ් එකක් එතෙන් ඇවිල්ලා තියෙනවනේ. කොහොම කොල්ලෝ එහෙම නැද්ද කතා පන්තියද? ඉන්නවද? ඉන්නවනේ. දැන් අවංකව කතා කරලා බලන්නකෝ. දැන් ඔබත් එක්ක විෂයන් වෙනත් විෂයන් තුනක් කරන දරුවෙක්ට ඔය කියන භූමිකාව, ඒ කියන්නේ මාධ්‍ය හැසිරීම පිළිබඳව, මාධ්‍ය කියනකොට ඒකම නෙමෙයි මම කියන්නේ කලාව, ආගම, සදාචාරය, සංස්කෘතිය. දැන් පස්වෙනි පාඩම ගත්තාම පස්වෙනි පාඩමෙන් ඔබ චූටි කාලේ ඉගෙන ගත්ත ඒවාට වඩා ගැඹුරට මේක අපි අරන් ගිහලා ඔබ රඳවලා එනවනේ. ඒගොල්ලෝගේ චර්යා රටාවන් එක්ක. පැහැදිලිද මම මේ කියන කාරණේ? පැහැදිලි සර්. අන්න එතකොට දැන් මේ විෂය ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන දෙයක් තමයි මේ මාධ්‍ය, සමස්ත මාධ්‍ය පිළිබඳව සහ සංස්කෘතිය කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක්.
ඒ කියන්නේ පටු සීමාවක නේ පුළුල් සීමාවක මහා විශාල අවබෝධයක් අපට ලැබෙනවා. පැහැදිලිද කියන්නේ? ඒක මේ සුළුවෙන් ගන්න එපා. ඒක සමස්ත ජීවිතයට ආලෝකමත් වෙන භූමිකාවක් බවට පත් වෙනවා. එතකොට ඒක සුළු කාරණයක් නෙමෙයි. ඔබට ඒක දැන් පැහැදිලි කරන්න වෙනවා. එතකොට ඔබ කෙලින්ම කියන්න මේ ආටිකල් එකේ ලිපියේ කියන්න. මම කැමති මේ මට මේ පන්තියේ දරුවෙක් වෙන්න ඇති මේ ඒ දරුවා කතා කරන්න. ඒ දරුවා මට ඊයේ ඡායාරූපයකුත් එක්ක ස්ක්‍රීන්ෂොට් එකකුත් එක්ක මොනවාද ලිපියක් එවලා තිබුණා. යා ලියපු එකක් යම් කිසි භූමිකාවක පළ වුණා කියලා. මේ පන්තියේ දුවෙක්ද? වෙන පන්තියක දන්නේ. වෙන පන්තියක් කියලා කියන්නේ 2021 ද කියලා මට මතක නැහැ. ඒ දුව මට ඇත්තටම ඒ කියන්නේ කොයි පන්තියද කියලා මට මතක් කරගන්න බැරි වුණා ඒක. ඒ දරුවා ඉන්නනම් කතා කරන්න බලන්න. නැත්ද මේ පන්තිය නෙවෙයි එහෙනම්. හරි. ඒක මෙහෙමයි වුනේ. එක දුවෙක් හිටියා නිතර මගෙන් විමසීම් කරනවා සර් මේ මම එක එක ඒවා ලියනවා කියලා. මං කහනේ හොඳයි හොඳට ලියන්න. මං ඒත් එයාට නිතර කිව්වා පුතේ ලියනකොට ඔයා ඔය එක එක වෙබ්සයිට් වල ඊළඟට ගත්තාම ඔන්ලයින් තියෙන මේවයි තියෙන භූමිකාවලට ඒවා යොමු කරන්න ඇඩ්මින්ලට යොමු කරන්න. එතකොට ඇඩ්මින්ලා ඒවා ඔයාගේව පළ කරයි. පළ වුණොත් ඔයාට සතුටක් එයි කියලා. ඉතින් ඒ දරුවා ලියලා හැමදේම මේ පළ කරන්න ගත්තා. හරි. ඒ පළ කිරීමේ ප්‍රවණතාවය තුල එයා යම් ආකාරයක දැන් මම හිතන්නේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක ලේඛිකාවක් හැටියට තරුණ ලේඛිකාවක් හැටියට තැනක් හදාගෙන ඉන්නවා. හරි? හරි. ඒත් එක්ක මම දුවලා පුතාලට කියනවා දැන් ආයේ මේක ඔන්න චුට්ටක් මට මේ ඉඩ දෙන්න මේක අහගෙන ඉන්න. ඉන්නම බැරි කට්ටිය ලෙෆ්ට් වෙලා ගියාට කමක් නැහැ. හැබැයි ඉන්නම කට්ටිය තමයි මේ වැදගත් වෙන්නේ. පුතේ දැන් ආයේ සෝෂල් මීඩියා කියන එක ඔයාලගෙන් අයින් කරන්න බෑනේ. ඔයාලා හිතනද කවදාවත් ඔයාලගෙන් ආයේ මේ සෝෂල් මීඩියා කියන එක අයින් කරන්න පුළුවන් කියලා? අයින් කරන්න බෑ සර්. බෑ. ඔයාලගෙන් කොරෝනා ඉවරුණා කියලා ජංගම දුරකථනය අයින් කරන්න පුළුවන්ද? කොහොමද බෑ. කොරෝනා ඉවරුණායි කියලා Zoom එක අන්ස්ටෝල් කරලා දායිද ඔයාලා? නෑ නැති වෙන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ. දැන් එතකොට ඔයාලා දැන් තේරෙනවා. ඔයාලට දැන් බුද්ධියක් තියෙනවා. එතකොට දැන් අපි මානව ශිෂ්ටාචාරයේ ආපු නැගලා තියෙන ඉනිමගේ උඩම තට්ටුවක් තියෙනවා. ඒ උඩම තට්ටුවට ඇවිල්ලා ඉන්න අපි ආයේ කොයි වෙලාවකත් පහලට බහින්නේ නැහැ. ඒකට මේ පහලට බහින්නේ නැති වුනහම දුවේපිට අනාගත ප්‍රවණතාවයේ තමයි අපි භෞතික පත්තර බලන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට බලන්නේ ඔන්ලයින් පේපර්ස් රීඩ් කරන්නේ. දැන් ඔයාලා දැන් මම එක ජෙනරේෂන් එකක් කෙනෙක්. මම 40 අවුරුදු 40 කෙනෙක්. ඔයාලා 20 age එකේ. දැන් මගේ පුතා ඉන්න එයා තාම 10 වල. එතකොට ඔයාලගේ අර්ධයක් එයා. එතකොට දැන් එයා ගත්තහම මම හොඳට එයාව ස්ටඩි කරනවා නිතර. එතකොට එයා ස්ටඩි කරනකොට එයා සාමාන්‍යයෙන් වැඩි හරියක් ටීවී එකේ නෑ. ඒගොල්ලෝගේ ජෙනරේෂන් එකේ ඒගොල්ලන්ට ටීවී එක කියන එක අදාළ නෑ. ඒගොල්ලෝ ටීවී එකේ නෙමෙයි. ඒ ගොඩක් වෙලාවට මම එයාලගේ පැකේජ් එක හදලා තියෙනට කිඩ්ස් පැකේජ් එකක් YouTube එකේ හදලා දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට YouTube එකේ ඇඩල්ට්ස්ලා ඒවට යන්න බෑ. කිඩ්ස් පැකේජ් එකක් දීලා තියෙන්නේ. කිඩ්ස් පැකේජ් එක තුල මහා දැවැන්ත නිර්මාණ කරන ඒවා ඔය බෝතල් වලින් අර වයි මේ වයින් කපලා කරලා නැව් වරු හදන ඒවා. එතකොට ඒගොල්ලෝ ඒ සොසයිටි එක තුල තමයි දැන් මේ ක්‍රියේටිවිටි එක හදාගන්නේ. චූටිම පුතා ඉන්න අවුරුදු 4යි. අවුරුදු 4. එතකොට එයා ගත්තාම ගොඩක් වෙලාවට ටැබ් එක දාගෙන බිල්ඩින් බොක්ස් ටික තියාගෙන තාත්තා මං අද ෂිප් එකක් හදනවා. ෂිප් එක හදනවා කියලා එයා ටට්ටක් ගාලා බිල්ඩින් බොක්ස් එකෙන් අර කියන එකේදී කියන විදිහට ඒගොල්ලෝ ඩෙවලොප් කරනවා. ඒතර දුවේ පුතේ අපි ආපහු සොසයිටි එක ආපස්සට යන්නේ නැහැ කීයටවත්. ඒ කියන්නේ මේක තුල ඉන්නේ. දැන් මම නිකන් සරලව කියන්න දැන් ඇඩ්වර්ටයිසින් සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මේ මාකටිං පැත්තට අපි කතා කරමු. දැන් ඉස්සර ඔන්න මේ හොඳට අහගන්න මේ මම ඉගෙන ගන්න ජීවිතේ. ඉස්සර පුතේ අපි බස් එකේ එනකොට අපි දන්නවා ඇල තියෙන්නේ කොතනද වේල්ල තියෙන්නේ කොතනද පොරොව තියෙන්නේ කොතනද එහෙමත් නැත්නම් අපි දන්නවා බස් එකේ එනකොට හරක් ගාලක් තිබුණේ කොයි හරියද ලොකු කඩයක් තියෙන්නේ කොයි හරියද තේ බොන හෝටලේ තියෙන්නේ කොයි හරියද කියලා අපි දන්නවා දැන් දරුවෙක් දන්නේ නැහැ බස් එකේ එනකොට දැන් දරුවෙක් බස් එකේ එනකොට ජනේලෙන් එළිය බලන්නේ නැහැ දැන් දරුවෙක් බස් එකේ එනකොට කොහොමද ඒ දරුවා මොකද කරන්නේ දැන් ෆෝන් එක ඔබ ඒ දරු ෆෝන් එකේ ඉන්නේ. ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක කවුරු හරි කිව්වොත් ඕක කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. එතකොට ඇඩ්වර්ටයිසින් වල කවුරු හරි හිතනවා නම්
පෝස්ටර් ගහන්න ඕනේ, කට් අවුට් ගහන්න ඕනේ, බැනර් ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඒක එක ජෙනරේෂන් එකකට හරි. හැබැයි ඔයාලා වගේ යන් ජෙනරේෂන් එක එතන නැහැ. ඒතකොට මේක මාකටිං වෙනස් වෙලා තියෙනවා. ඒතකොට දැන් මේ කමියුනිකේෂන් වල තියෙන ලොකු විපර්යාසයක් කරා මේ පහුගිය අවුරුදු දෙක තුල මේ සියල්ල උඩු යටිකුරු වෙලා තියෙනවා. හරි ඒ උඩු යටිකුරු වීම තුල මේ සමාජය වෙනස් වෙලා තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි අද අපි මේ කතා කරන පාඩම ගැන තේරුම් ගන්න. මේක අලුත් ජෙනරේෂන් එකක්. මේ ජෙනරේෂන් එක තුල අපි දැන් වෙනස් ජීවීන් බවට පත් වෙලා තියෙනවා. වෙනස් ජීවීන් බවට පත් වෙලා තියෙනවා. මගේ ඥාති දියණියක් ඉන්නවා. මගෙන් ඉගෙන ගත්ත. මම ළඟ ඉන්න මේ දවස්වල ඒත් ඊයේ පෙරේදා මේ අපේ කියන්නේ මම ළඟ ඉන්නවා කියලා කෙනෙක් ගෙදරක් ඉන්නවා. ඊයේ පෙරේදා මට ඇවිල්ලා කෙනා මේ බාප්පා කියලා මට කියන බාප්පා මේ සෙකන්ඩ් ඉයර් එක එක්සෑම් ඔන්ලයින් කරන්න තියෙන මරු. ඒතකොට දැන් එයා කියනවා ලෝ ෆැකල්ටි ඉන්නේ සෙකන්ඩ් ඉයර් එක එක්සෑම් එක දාලා. හැබැයි ඔන්ලයින් කරන්න තියෙන මරු බාප්පා එක. ඒක මම ඇයි මරු කියන්නේ? නෑ අනේ ෆිසිකල් කරනවට වඩා ඔන්ලයින් එක්සෑම් එක මාර ජොලි බාප්පා. මම ඒක නේ ඔය එක සැරයක් කරා. ඔව් ගිය සැරේ සෙකන්ඩ් සෙමෙස්ටර් එක සම්පූර්ණයෙන්ම කරා. හොඳයි කියන්නේ නේ ඒක මරුවනේ. ඒක මේ වෙන ජොලිය ලියන්න පුළුවන්. දැන් අන්න බලන්න මේ ෆිසිකල් හොඳයි කියලා කියනකොට දැන් සෙකන්ඩ් ඉයර් ගිහිල්ලා බලන්න ඔන්ලයින් එක්සෑම් එක මරු. හරි අන්න එතෙන්ද ඇවිල්ලා තියෙනවා. ඒ සමාජ ක්‍රමයට වෙනස් වෙලා තියෙනවා. එතකොට ඔබ උනත් තේරුම් ගන්න මේ ගලාගෙන යන ජීවන රටාව ආය ආපස්සට යන්නේ. ඒක ස්වභාවයක්. උතේ මම 2014 ඉන්දියාවේ ගිහිල්ලා අපි ඉස්කෝලවල ස්ටුඩන්ට්ස් ලගේ এডুকেෂන් ගැන නිකන් අධ්‍යයනය කරනවා. අපි නිකමට අහන ඉස්කෝලවල ටීචර්ස් ලාගෙන් ගිහිල්ලා මේ ටියුෂන් ක්ලාසස් කරනවා. ඒගොල්ලෝ අහනවා what is tuition? මොකක්ද ටියුෂන් කියන්නේ? එතකොට කියනවා මෙහෙම ෆිසිකල් නෑ එහෙම නෑ අපි ඔක්කොම ඇප් වලින් තමයි කරන්නේ හෝම්වර්ක් යවනවා ගෙදරට ළමයි ඒවා සම්පූර්ණයෙන් ඔන්ලයින් වලින් ස්ටඩි කරනවා සබ්මිට් කරනවා අසයින්මන්ට් සබ්මිට් කරනවා ඒවා ටීචර් බලන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක. එතකොට 2014 ඉන්දියාවේ ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ ටෙක්නොලොජි එක මාර වැඩි ඉහළයි. එතකොට දැන් ඔබම තේරුම් ගන්න මේ සොසයිටි එක දැන් ලොකුවට වෙනසකට ලක් වෙලා තියෙනවා. හරි යන්න ඒක හරියට බුද්ධිමත්ව අල්ලගන්න ඒ අල්ලගෙන ඒකත් එක්ක රන් කරන්න ගන්නවා කියලා කියන්නේ ඔබ සාම්ප්‍රදායික චින්තනයෙන් මිදෙන්න අලුත් තැනක ඉන්නේ. මම මේ ඔබට දීර්ඝ වශයෙන් ඒක පැහැදිලි කරේ ලියන්න ඔන්ලයින් එකට නිර්මාණ කරන්න. YouTube එකට නිර්මාණ කරන්න. Facebook එකට නිර්මාණ කරන්න. blog page වලට නිර්මාණ කරන්න. ඊළඟට ගත්තාම වෙබ්සයිට් වලට නිර්මාණ කරන්න. එතකොට ආයි ෆිසිකල් නිර්මාණ කියන ඒවාට වඩා අර නිර්මාණ තමයි රැඳිලා තියෙන්නේ. මම ඔබෙන් නිකමට ඇහුවොත් එහෙම ටෙලි නාට්‍ය බලපු ඔබ නාට්‍යයක් බලන්න තියෙන රුචිකත්වය අඩුයිනි. නාට්‍යයක් බලන්න තියෙන රුචිකත්වය අඩුයිනි. ඇත්තම කාරණේ ඔබ නාට්‍ය නිෂ්පාදනය කරනවා කියලා කිව්වොත් ඔබ කවදා හරි නාට්‍යකරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තරහ වෙන්න එපා මේක කිව්වට. නාට්‍යයක් බලන්න මිනිස්සු එකතු කරගන්නේ කොහොමද මේ වෙනස් වෙච්ච සොසයිටි එකක් තුල? මම අහන ප්‍රශ්නේ ඔබට පැහැදිලිද? තේරුන්නේ නැද්ද මං අහ ප්‍රශ්නේ? තේරුණා සර්. ඔබ හිතනවද නාට්‍යයක් බලන්න මිනිස්සු එකතු කරගන්න පුළුවන් කියලා? බැරි වෙයි සර්. ගේම් එකතු කරනවා වගේ වැඩක්. හරි අමාරුයි. ඇයි අමාරු වෙන්නේ? පුතේ ඔබට තියෙන්නේ එන්ටර්ටේන්මන්ට් ගන්න ටයිම් එකක්. ඔබ එන්ටර්ටේන්මන්ට් ටයිම් එක YouTube එකෙන් අරගෙන ඉවර වෙනකොට ඔබ ඒ එන්ටර්ටේන්මන්ට් ටයිම් එක ගන්න ආයි හෝල් එක මේකද නාට්‍ය ශාලාවට ගිහිල්ලා පොලෙම ඉඳලා නාට්‍ය පටන් ගන්න කලින් ඉන්න ප්‍රවණතාවය හරි අඩුයි. ඒක තමයි මේ වෙනස. හැබැයි මීට අවුරුදු 50කට කලින් නාට්‍යයකට තිබිච්ච තැන ගැන කල්පනා කරන් ටීවී එක නැතුව, සිනමාව නැතුව, රේඩියෝ එක නැතුව තියෙන කාලෙක නාට්‍යයක් කොච්චර ප්‍රබෝධමත් වුණාද කියලා කල්පනා කරන්න. ඔබට පැහැදිලිද මම මේ කියන කාරණේ? ඔව් පැහැදිලි සර්. ඒ කතන්දර ඉවරයි කතාව. එතනින් ඉවරයි කතාව. සරලව ඉවරයි එතනින් කතාව. හරි? දැන් ඔබ තේරුම් ගන්න. ඔන්න ඕක තමයි මේ sannivedana ඉගෙන ගන්නකොට ඔන්න සමකාලීන සමාජ විඥානයේ තේරුම් ගැනීම තාමත් වැදගත් වෙනවා. එහෙම නැතුව අර අහන මිටි අදහස් ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න බෑ. ඔබ අනිවාර්යයෙන් ඔබ විතරක් නෙමෙයි මම නැවතත් කියන දැන් 9 වසරේ ඉන්න ළමයෙක්ට ජීවිතේටයි ෆිසිකල් ක්ලාස් එකට 9 වසරේ ඉන්න ළමයෙක්ව ගෙන්න ගන්න බෑ. මොකද ඒගොල්ලෝගේ විඥානය හැදෙන්නෙම 9 වසරේ ඉඳන් හැදෙන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට. ඒගොල්ලෝ ෆිසිකල් ක්ලාස් එන්නේ කවදාවත්. හරි අපි කතා කරමු ඉස්සරහට. ඊළඟ එක මාධ්‍යයෙන් පොයින්ට් එක ලියාගන්න. මාධ්‍ය පුද්ගලයාට හා සමාජයට සිදුවන බලපෑම හඳුනා ගැනීමට හැකියවීම. මාධ්‍යයෙන්
පුද්ගලයාට හා සමාජයට සිදුවන බලපෑම හඳුනා ගැනීමට හැකියවීම. එතනදී කතා කරන්න ඕනේ ඔය මම කියපු කොහොම භූමිකාවත් ඒකට එකතු කරගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාම පැහැදිලි කරපු ටික. ඊට අමතරව එතනදී කතා කරන්න ඕනේ දුවේ පුතේ මාධ්‍ය මගින් පුද්ගලයාට සමාජයට යහපත් බලපෑමක් කරනවද අයහපත් බලපෑමක් කරනවද කියන එක විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ ජජ්මන්ට් එකක් දෙන්න පුළුවන් වෙන්නේ මාධ්‍ය අධ්‍යයනය හදාරන කෙනෙකුට. මාධ්‍ය අධ්‍යයනය හදාරන කෙනා තමයි ඒකේ ජජ්මන්ට් එක දෙන්නේ. ජජ්මන්ට් එක කියන වචනේ මම ගන්නතොත් එහෙම ඔබට පැහැදිලි. එයාට කියන්න පුළුවන් මේ ටෙලිනාට්‍ය මහ විනාශයක් කරනවා. අම්මෝ මේ වැඩසටහනෙන් නම් පුදුම විදියට සමාජය මොටිවේට් කරනවා. මේවා තමයි නියම සංදේශ. අන්න ඔබ ජජ්මන්ට් එකක් දෙනවා. එහෙම නැතුනහම අර ගත්තාම බත් පිඟානට මොනවා හරි බෙදලා දෙනකොට කන සමාජයකට වඩා ඒ කෑම එක පිළිබඳව අපි කියන්නේ විනිශ්චයන් ලබා දෙමින් කන පිරිස වෙනස්නේ. අන්න ඒ ජජ්මන්ට් එක ගැන ඔබ තේරුම් ගන්න. ජජ්මන්ට් එකක් කියලා මම අදහස් කරන්නේ නැවතත් ඔබට කියනවා. මේ සංදේශ පිළිබඳ විනිශ්චය කරන්න පුළුවන් වෙනවා. ඒකට මාධ්‍යයෙන් පුද්ගලයෙක්ට සහ සමාජයට සිදුවෙන බලපෑම විනිශ්චය කරන්න හඳුනා ගන්න මනින්ද මාධ්‍ය අධ්‍යයනය කරපු දරුවෙක්ට හැකියාව ලැබෙනවා. ඔහුට අනාගතයේ ඔහුගේ කුටුම්බය හෙවත් පවුල් ඒකකය කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා යහපත් ආකාරයට. ඊළඟට ගත්තාම ඔහුට ඔහුගේ පවුලේ සමීපතයන් කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් මේ විනාශයට යනවා. මාධ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම තමයි. ඊළඟ එක. තොරතුරු පරිහරණය කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. තොරතුරු පරිහරණය කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් තොරතුරු පද්ධතියකට ප්‍රවේශ වීම, ඒක පරිහරණය කරන්නේ ඇයි කියන කාරණේ, ඒකෙන් Tamanට ලබන්න පුළුවන් දැනුම පිළිබඳව අපි තක්සේරුවකට එළඹෙනවා මේ මාධ්‍ය අධ්‍යාපනය තුලින්. එහෙම නැති වුනහම අවිචාරවත් තොරතුරු පරිහරණය කරනට වඩා මෙතන විචාරවත් තොරතුරු පරිහරණය කරනවා කියන එක තමයි ගන්නේ. මේ කාරණේ මීට කලින් කියපු බොහෝ ඒවායින් කියවුණා. right. ඊළඟ එක ගන්න ඊළඟ පොයින්ට් එක මාධ්‍ය සත්ව පවතින මාධ්‍ය තුල තියෙන මාධ්‍ය සත්ව පවතින ආචාර ධර්ම මාධ්‍ය සත්ව පවතින ආචාර ධර්ම නීති රීති මාධ්‍ය සත්ව තියෙන ආචාර ධර්ම නීති රීති හරි මාධ්‍ය සත්ව තියෙන ආචාර ධර්ම නීති රීති පිළිබඳව සමාජීය ජනයාට වඩා සමාජ ජීවත් වන අනෙක් ජනතාවට වඩා දැනුවත් බවක් ලැබීම හරි ඔබට පැහැදිලි. එතන ගත්තාම මේ තේරුම් අරගන්න වෙනවා. දැන් තාම ඔබ මේ පාඩම් මෙහෙම ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ අපේ මෙතන එක ළමයෙක් දෙන්නෙක් ඇති මොනවාද ජනමාධ්‍ය 11 වෙනි පාඩම ඉගෙන ගත්ත. ඒ කියන්නේ 2021 ළමයි සම්බන්ධ වෙලා ඉන්නව නම් ඇති. ඒ අයට තියෙන පුදුම දැනුමක් මේ ආචාර ධර්ම ගැන, නීති රීති ගැන. මේකේ සම්පූර්ණයෙන්ම අපිට පාඩමක් තියෙනවා උගන්වන්න. මට තප්පරයක් ඔයාලා දෙන්න. මේ තප්පරයක් දුන්නාම මම ඔයාලට පෙන්නන්නම්. මේක කොච්චරක් අපි පවර්ෆුල් දැන් ඔයාලා විභාගෙට ලියනකොට ඔබට කොච්චරක් මේක බලාත්මක වෙනවද කියන කාරණේ. ඔන්න බලන්න මම මේ පාඩම ඔබට පෙන්නන්න යන්නේ. ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ තියෙන තවත් සුවිශේෂ වාසි සහගත තැනක් තමයි අපට මේ භූමිකාව. හරි ස්ක්‍රීන් එක ෂෙයා වුණාද? ඔව් සර්. අනිවේදන ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය මේ ඔබට ඉගෙන ගන්න තියෙන පාඩමක්. මානව හිමිකම් පිළිබඳව ඔබට ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණය හා ප්‍රකාශනය ගැන ඉගෙන ගන්න තියෙනවා. බුද්ධිමය දේපල ගැන පනත ගැන ඉගෙන ගන්න තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට මාධ්‍ය නියාමනය කරන්න ඕනේ ඇයි? මාධ්‍ය නියාමන වර්ග, ස්වයං නියාමනය, සහ නියාමනය, ව්‍යවස්ථාපිත නියාමනය, අභ්‍යන්තරික නියාමනය. ඊළඟට
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. එතකොට ඔබේ ජංගම දුරකථනයේ හරහා ඔබට අකටයුත්තක් වෙනවා නම් ඒ අකටයුත්ත තුළ ඔබ මොනවද කරන්න ඕනේ කියන එක මෙතන ඉගෙන ගන්න. පුවත්පත් ආචාර ධර්ම, ගුවන්විදුලි ආචාර ධර්ම, රූපවාහිනී ආචාර ධර්ම, නව මාධ්‍ය ආචාර ධර්ම ඔබ ඉගෙන ගන්නවා. මේ ඔබේ ටියුට් එකක් ඊළඟට එන්න තියෙන. මේ ඔබට එන්න තියෙන ටියුට් එකක් ඊළඟ. එතකොට අනෙක් ළමයෙක්ට වඩා ඔබ පැහැදිලිවම මේ තාක්ෂණය කියන භූමිකාවෙන් සහ ඒවට තියෙන නීති රීති පිළිබඳව ඉගෙන ගන්නවා. මෙන්න මේක ජීවිතේ ක්වොලිටි වෙන්න බලපාන තවත් සාධක. ඔබට පැහැදිලි. එතන මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙනවා. ඊළඟ කාරණේ පුද්ගලයා සතුව පවතින ඒක හරි වැදගත්. පුද්ගලයා සතුව පවතින නිර්මාණශීලී කුසලතා හඳුනාගෙන පුද්ගලයා සතුව පවතින නිර්මාණශීලී කුසලතා හඳුනාගෙන ඒවා පුද්ගලයා සතුව පවතින නිර්මාණශීලී කුසලතා හඳුනාගෙන ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමේ ඇති හැකියාව. ඒවා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන්. අපි ඒක චුට්ටක් කතා කළ යුතුයි. පුතේ දුවේ. ඒක කතා කළ යුතුමයි. පුතේ දුවේ මේ දැන් මම නැවතත් ඔයාලට ආයෙ මතක් කරලා දෙන්න හොඳට අහගන්න. මේවා තමයි ඔබේ රස්සාව කියලා කියන්නේ මේක. අපි ළඟ තියෙන මහා ඩැවන්ට් ටැලන්ට් එකක්. ඒ ටැලන්ට් එක දැන් මේ හිමීට ඔපමට්ටම් කරමින් මතු කරගන්න කාලේ තමයි නව යෞවන විය කියලා කියන්නේ. ඔබේ වයස තමයි ඒක. ඒතර මේ ටැලන්ට් එකේ සමහර දරුවෝ ඉන්න හොඳට ලියන්න පුළුවන්. යම් කිසි දේවල් හොඳට ලියන්න පුළුවන්. හරි? එතකොට සමහර දරුවන්ට ගීත ලියන්න පුළුවන්. සමහර දරුවන්ට දැන්වීම් පිළිබඳ ස්ක්‍රිප්ට් ලියන්න පුළුවන්. සමහර දරුවන්ට අතේ තියෙන ජංගම දුරකථනයෙන් හිතන්න බැරි ආකාරයේ නිර්මාණාත්මක සහ කලාත්මක ඡායාරූප ගන්න පුළුවන්. සමහර දරුවන්ට ජංගම දුරකථනයේ හොඳ ලස්සනට වීඩියෝ කරන්න පුළුවන්. එතකොට සමහර දරුවන්ට මේවා එඩිට් කරන්න පුළුවන්. සමහර දරුවන්ට හාස්‍ය මුසු කතාවක් පාවිච්චි කරලා channels හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට දැන් මම මේ කතා කරන්නේ අතීතයට නෙමෙයි. මම මේ කියන්නේ අර යල්පැන ගිය භූමිකාවේ නෙමෙයි. අනාගත platforms වලට ඔයාලගේ talent එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ talent එක පාවිච්චි කරන්න Taman ළඟ තියෙන talent නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා දැම්ම ඔයාලට පුළුවන් ඔය අන්තර්ජාල මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන්න, ලියන්න, ඊළඟට ගත්තාම ඒවාට තමන්ගේ නිර්මාණ එකතු කරන්න, ඒවයිදී තමන්ට තැනක් හදාගන්න, ඊළඟට ගත්තාම භෞතිකව පොතක් මුද්‍රණය කරන හොඳ ප්ලැට්ෆෝම් අධ්‍යයනය කරන්න, මේ වගේ නිර්මාණශීලීත්වය හඳුනා ගන්න, ඒවා වර්ධනය කරගන්න මේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේකේ තියෙන නිර්මාණාත්මක sannivedanaya කියන පාඩම, ඊළඟට ගත්තාම සංවර්ධන sannivedanaya කියන පාඩම, ආචාර ධර්ම කියන පාඩම කියන ඒවා එකතු වුණාම හරියට අර ඒවා නිකන් මේ මොනවාද ආරක්ෂාවට තියෙන වගේ. ඒකට ඒවා පිළිබඳව දැනගෙන තමන්ගේ නිර්මාණ ශක්තිය ඉදිරියට කරගෙන යාමේ හැකියාව තියෙනවා මේ විෂය තුලින්. ඒක අපි දැකලත් තියෙනවා. සමහර දරුවෝ වර්ධනය කරගෙන තියෙනවා මේ වෙනකොටත්. ඒක ඉතාමත් වැදගත් දෙයක්. නිර්මාණශීලී කුසලතාවේ තමන්ටම හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනගෙන තමන් ඒවා ප්‍රයෝජනෙට ගන්නවා. ඊළඟ එක අවසාන එක යහපත් පුරවැසියෙකු ලෙස රටේ සංවර්ධනයට දායක වීමට හැකියවීම. යහපත් පුරවැසියෙකු හැටියට රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. යහපත් පුරවැසියෙක් හැටියට රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. හරි. මම ඒක චුට්ටක් කියලා දෙන්නම්. පුතේ මේක එක පැති වලින් යනවා. යහපත් පුරවැසියෙක් හැටියට මේ ගොඩක් මම අහගෙන ඉන්න මේක ඉවර වෙනකල් මම හිතන්නේ ඔබ ඉන්නේ හොඳයි. පුතේ දැන් අපි හැම වෙලාවම අපේ රට ගැන දුක් වෙනවා මේක හදන්න බෑයි කියලා. එතකොට එහෙම දෙයක් නැහැ.
අපේ ආකල්ප වෙනස් කරගත්තොත් අපට හදන්න පුළුවන්. මම එහෙම කියන්නේ තරහ වෙන්න එපා මේක කිව්වට මම දේශපාලන ගැති කියන සමහර ටොපික් එකේ මම එහෙම නැහැ. ඔබ ඔබේ ළඟම ආසන්නම නගරය ගැන කල්පනා කරන්න. ඔබේ ළඟම ආසන්නම නගරය තුල කැලිකසල සහ පොලිතින් දාලා නගරය අපවිත්‍ර වෙලා තියෙනවා නම් ඒ කැලිකසල සහ පොලිතින් දැම්මේ පාලකයෝද? නෑ සර්. ඔබ දාපු ටොපික් වලයකට හේතුවක් වෙලා නැද්ද ඒක ගොඩක් වෙන්න? මෙතන ඉන්නවා 150ක්. 150 ටොපික් වල 150ක් බිම දාන්නකො බලන්න එක තැනකට කෙනෙක් ආසන්න ප්‍රදේශයේ. දැන් මොකද වෙන්නේ? පුතේ දුවේ හොඳට මතක තියාගන්න. මෙන්න මේක තමයි අපි මේ කතා කරන පළවෙනිම ඉවෙන්ට් එක. ඒ කියන්නේ ආකල්ප වෙනස් කිරීම. ඒ ආකල්ප වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කමියුනිකේෂන් වලින්. කමියුනිකේෂන් වලින් තමයි පුතා අපිට ගොඩක් මේවා හදන්න පුළුවන්. හරි දැන් මම ඊළඟට ඔබ තව ප්‍රශ්නයක් අහනවා. රැඳිලා ඉන්න. ඔබේ ගමේ මේක වාපි කර්මාන්තයේ තියෙන රටක්නේ, වාරි කර්මාන්තයේ තියෙන රටක්නේ. ඔබේ ගමේ නාන වැව ඇති. නාන වැව තුල ෂැම්පෝ පැකට්, ෂැම්පෝ බෝතල්, සබම් දවටන අති විශාල ප්‍රමාණයක් නාන මංකඩ ළඟ නැද්ද? තියෙනවා සර්. ඒව ගෙනල්ලා පාලකයෝද දැම්මේ? නෑ සර් සමාජයේ ඉන්න කට්ටියම. ඒකනේ අපිනේ දාලා තියෙන්නේ. අපි දාලා තියෙන්නේ. එතකොට ඔබට දැන් ඒක වෙනස් කරන්න නම් ඔබ කරන්න ඕන දාන කෙනාට බනින එකද නැත්නම් ආකල්ප වෙනස් කරන එක? දැන් මට කියන්න. ආකල්ප වෙනස් කරන එක සර්. දැන් ඔබ ගිහිල්ලා වැවේ මංකඩ ළඟ හැමදාම මොකෙකුට හරි බැනලා එනවා. එතකොට ඊට පස්සේ අප්පෝ යාරකිට පිස්සි කියලා. ඉතින් ඒ නම එහෙනම් අපි ආකල්ප වෙනස් කරනවා. අපිට පුළුවන් එතන මොකක් හරි කණුවක් හිටවලා පොහොර බෑග් එකක් දාලා අපි අද ඉඳන් මේකට දාලා අපි වැව පිරිසුදුව තියාගමු කියන concept එකක් දාලා ඒක කවුද කළේ කියන එක පෙන්වන්න ඕනේ නැහැ. ඒකට හුරු කරගන්න පුළුවන් නම් ඊට පස්සේ යම් කිසි තැනක ඒක ගිහිල්ලා විනාශ කරන්න පුළුවන් ආකාරයට හරි එහෙම නැත්නම් ඒක යම් ආකාරයකට දි รา පත් වෙන ආකාරයක තැනක දාන්නම් අපේ වැව පිරිසුදු වෙනවා මාළුන්ට මේවා. එතකොට මේ රටේ සංවර්ධනයට දැන් අපේ මාතෘකාවම තියෙන හරි පැහැදිලි 40 වෙනි පිටුවේ තියෙනවා යහපත් පුරවැසියෙකු ලෙස රටේ සංවර්ධනයට අපිට දායක වෙන්න පුළුවන්. එතකොට එක පුද්ගලයෙක් මේ ඇටිටියුඩ්ස් වෙනස් කරොත් එක පුද්ගලයෙක් මේ ඇටිටියුඩ්ස් වෙනස් කරන්න උත්සාහ කළොත් ඒකට ඔබ අද පටන් ගත්තොත් ඔබට හෙට වෙනකොට තව කවුරු හරි එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා සර්. දැන් මේ මං ආයිත් කියන්නේ මේක මේ වැහි කන්නයක්. මේ වැහි කන්නේ මම මේක කලිනුත් කියලා තියෙනවා. මේ වැහි කන්නේ තුල ඔබට ඔබේ වයසේ ඉන්න ගමේ මම ගමේ කියලා කියන්නේ බොහලට ග්‍රාමීය ප්‍රදේශයක ඇති කියලා හිතලා. ඒතර ගමේ ඉන්න දරුවන්ට පුළුවන් නම් ඇට జాතියක් අරන් ගිහිල්ලා වැටේ ගෙදර වැට සුද්ධ පවිත්‍ර කරලා එතන හිටවන්න පුළුවන් නම් තරුණ පිරිසකට ඒක තව කෙනෙක් මේකට පොළඹව ගන්න පුළුවන් නම් තව කෙනෙක් ඒක දකින්නකොට යත් කරනවා නම් මේක ටික ටික බෝ වෙනවා නම් ඒ බෝවීම තුල තමන්ගේ ගේ ඉස්සරහ මඤ්ඤොක්කා ගහක් හැදෙනවා නම් තමන්ගේ ගේ ඉස්සරහ පළතුරු පැලයක් හැදෙනවා නම් උපන් දිනේට හදපු පළතුරු පැල දැන් මේ වැහි කන්නේ හැදුවාම මාස 3ක් 4ක් එක දිගට වතුර දාන්න තු හොඳට නඩත්තු කරත් ගහ ලොකු කරගත්ත හැකි. කටු අනෝදා ගහක් හදා ගන්න පුළුවන් නම් පුතේ දුවේ අපි මේ කරන්නේ අන්න ඒක තමයි යහපත් පුරවැසියෙක් වෙන්න අපි ඇටිටියුඩ්ස් හදා ගන්නවා මේ කියන කමියුනිකේෂන් ස්කිල් එකක්. ඒතකොට ඒක සාමාන්‍ය ගත්තාම රට යහපත් තැනක් කරන්න පුද්ගලයන්ගේ ආකල්ප යහපත් තැනක් කරන්න මේකපත් කරගන්න පුළුවන්. එතකොට සමාජයක් වෙනස් කරන්න ඕනේ වෙන්නේ මේ කමියුනිකේෂන් ස්කිල් එක. පුතේ ජනමාධ්‍ය කරන්නේ නැත්නම් බය වෙන්න එපා. ජනමාධ්‍ය කරන්න ඕනේ නැහැ. මං කියන්නේ ජනමාධ්‍ය කරපොත් ජනමාධ්‍ය කියලා කියන්නේ අවුට් ඔෆ් ෆැෂන් එකක්. ඒක අපේ අම්මලා තාත්තලාගේ කාලේ පීක් එකේ තිබිච්ච එකක්. දැන් ජනමාධ්‍ය පීක් එකේ නැහැ. දැන් පීක් එකේ තියෙන්නේ මොකද්ද? නව මාධ්‍ය. දැන් නව මාධ්‍ය පීක් එකේ තියෙන්නේ. ඉතින් නව මාධ්‍ය පුතේ Facebook account එකක් දෙනම් 5000කට වලට පණිවිඩය දෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම YouTube account එකක් තියෙනම් පුතේ අසීමාන්තික ඔබට පණිවිඩය දෙන්න පුළුවන්. මම ඔබට අවසාන වශයෙන් පොඩි සරල කාරණයක් කියන්නම්. මේක දැකපු කට්ටියත් ඇති නොදකපු කට්ටියත් ඇති. සමහර කට්ටිය Facebook නැතුව ඇති. දුවේ පුතේ ගිය මාසේ රට වහලා තියෙන අවස්ථාවේ ගිය මාසේ අගෝස්තු මාසෙකට අහගන්න මම ජීවත් වෙන ප්‍රදේශයේ
මහනගර සභාව තුළ කිසියම් පාරක භාගයක් අත්පත් කරගෙන කඩ වගයක් හදනවා. මේක පාඩමක් අහගන්න පාඩමක්. මම උතනින් සංචරණ සීමා කාලේ මට තිබිච්ච අවසරයත් එක්ක මම යනකොට මම වාහනේ නවත්තලා ෂටර් එක පාත් කරලා ඔක ඡායාරූප ටිකක් අරගත්තා. ඡායාරූප ටික අරගෙන ඔක්කොම බලලා ඊට පස්සේ මම නිකමට ඇහුවා ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරයාගෙන් මේක මොකද්ද මේ කරන වැඩේ. එතකොට එයා කිව්වා මේක හදන්නේ මේ අලවිසලක් හදනවා කියලා මොනවාද එළවලු. මං ඉතින් මේක පාරක් වහගෙනයි හදන්නේ. එතකොට කිව්වා නෑ මේක මෙහෙමයි කියලා. මම ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආටිකල් එකක් ලිව්වා. ආටිකල් එකේ මම ප්‍රශ්න 21ක් දානවා. මේක හදන්නේ අවසරයකින්ද නැද්ද කියලා. කවුරු හරි මේ ආටිකල් එක දැකපු කට්ටිය ඉන්නවද? මගේ Facebook account එකේ තිබ්බා. චමෝත් දැකලා. චමෝත් කියවද ඒක? ඔව් සර්. හරි. ඊට පස්සේ ඕක මම ටැග් කරනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු බර ගානකට මම ඕක ටැග් කරනවා. හරි? ඒ කියන්නේ පරිපාලන සේවයේ හිටපු දිසාපතිවරයාගේ සිට සියලු දෙනාව ටැග් කරනවා. ටැග් කරලා පෝස්ට් එක සෑහෙන් ඇවිල්ලා නේද? සෑහෙන් ඇවිල්ලා නේද? ඔව් අහන්න හොඳම කතන්දරේ. ඊට පස්සේ ඒක ටැග් කරනවා. ඔයාලගේ මේ සෝෂල් මීඩියා වල පාවිච්චි කරන්නේ නැති එකේ තියෙන විනාශය මේ තියෙන්නේ. ටැග් කරනවා. එදා ඒක ෂෙයා වෙනවා 67ක්. පළවෙනි දවසේ ෂෙයා වෙනවා 67ක්. ඊට පස්සේ අරකේ චෝදනාවට ලක් කරන එක කරන മന്ത്രിවරයා මම චෝදනාවට කරන ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයෙක්. එයාගෙන් අහනවා. එයා උත්තර දෙනවා. උත්තර දුන්නා මම අහනවා. නීති අනුකූල නැහැ කියලා දැන්වත් පිළිගන්නද? පත්තු වෙනවා. ඊට පස්සේ දුවේ පුතේ ඔය ආටිකල් එක දැකලා වෙළඳ සංගමය ඊළඟට මෝටර් කාර්මිකයින්ගේ සංගමය ඇතුළු සංගම් ගණනාවක් එළියට බහිනවා. ජනමාධ්‍යවේදීන් එළියට බහිනවා. එළියට බහැලා ඔක්කොම වෙනවා. හරියටම දින 21ක් ඇතුළත පෙරේදා මහාධිකරණ ඒ කියන්නේ මම දැන් නෑ මම මේ භූමිකාවෙන් ඉවත් වුණා මම සෝෂල් මීඩියා වල එක පත්තු කරලා පැත්ත කරනවා මම රතිඤ්ඤ පත්තු කරා විතරයි කළේ හරි අරගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලා පෙරේදා මහාධිකරණයට උක අරන් ගිහලා තහනම් නියෝගයක් අරගෙන අනුරුද්ධ කියන ලෝයර් අරන් ගිහලා මහාධිකරණය අර ඉදිකිරීම නවත්තනවා ඒ ඉදිකිරීම ආයි ඒ කියන්නේ සම්පූර්ණයෙන් නවත්තනවා කෝට් ඕඩර් එකකින් මහාධිකරණ ඕඩර් එකකින් නවත්තනවා එතකොට ඔබ කල්පනා කරලා බලන්න රටේ සංවර්ධනයට දායක වෙන්න පුරවැසියෙක් හැටියට අපිට කරන්න පුළුවන් ඒකට මාත් එක්ක ඔක්කොම අත්වල බැඳ ගන්න. ඊයේ හවස සියලුම ඒ කියන්නේ ඒකට දායක වෙච්ච සියලුම දෙනාට එන්න කියනවා. අර මේ දායක වෙච්ච ඔක්කොම ඊයේ කොහමද මට මතක ඇත්තට අපි හවස 25 දෙනෙක් විතර මුණ ගැහෙනවා. මුණ ගැහිලා එතනදී ඒගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් හදලා ප්‍රසන්ටේෂන් එකේ පළවෙනියට මේගොල්ලෝ දාලා තිබුණා. මේක මේ පුෂ්පික මල්ලිගේ Facebook එකෙන් තමයි පටන් ගත්තේ. ඒ පටන් ගත්ත එක තමයි අපි ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ කියලා ලොකු ප්‍රසන්ටේෂන් එකක් හදලා මේ ප්‍රසන්ටේෂන් එක දානවා. අවසානට දානවා රටේ පුරවැසියෝ හැටියට දේශපාලඥයන් රට විනාශ කරන එක නවත්තන්න අපි එකතු වෙමු කියන තැනට ඒගොල්ලෝ එකතු වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න රටේ පුරවැසියෙක් හැටියට ඇයි අපේ සමාජ මාධ්‍ය අපිට පාවිච්චි කරන්න බැරි? අපේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. පුතේ අද බලවත්ම මාධ්‍ය සමාජ මාධ්‍ය. ඒක ඔබේ පාඩමක් හැටියට ඉගෙන ගන්න තියෙන 11 වෙනි පාඩමේ පුරවැසි මාධ්‍ය කියලා. පුතේ පුරවැසියාගේ අතේ තමයි අද මාධ්‍ය තියෙන්නේ. ඔබේ අතේ කැමරාවක් තියෙනවා. ඔබේ අතේ හඬ ලේඛනය කරන්න වොයිස් රෙකෝඩින් කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා. එන කෝල් එකක් රෙකෝඩ් කරන්න පුළුවන්. ඔබේ අතේ වීඩියෝ කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා. මේ සියල්ලගෙම ඔබට පුළුවන් සමාජයේ කවුරු හරි අසාධාරණයක් කරනවා නම් ඒවා හෙළිදරව් කරන්න. ඒක තමයි පුතා පුරවැසි මාධ්‍ය කියලා කියන්නේ. අද ජනමාධ්‍ය ඔඩ් වෙලා ඒක වලපල්ලට ගිහිල්ලා අද සාමාන්‍ය පුරවැසියන් හඬක් නගනකොට ඒ පුරවැසියන් සමාජ පැසසුමට ලක් වෙනවා. ඔබට මම නිකමට කියන්නම් ඔබ අහලා තියෙනවද යූසුෆ් මලාලා කියලා චරිතයක්? කවුද යූසුෆ් මලාලා කියලා කියන්නේ? අර ස්ත්‍රී හිංසනයට විරුද්ධ කතා කළේ. ඔව්. ලෝකේ ලාබාලම තානාපතිනිය. දැන් නම් ලාබාල නැහැ. යූසුෆ් මලාලා පාකිස්තානයේ දියණිය. දැනට අවුරුදු 6කට විතර කලින් සමාජ අසාධාරණයන් සම්බන්ධයෙන් ඇය අන්තර්ජාලයට ලියනවා. වර්ල්ඩ් එකට ලෝකෙට ලියන ඉංග්‍රීසියෙන් ලියන අය. ඒ ලියලා සමාජ අසාධාරණ පිළිබඳව මේවා කරනවා. ඇයට මරණ තර්ජන එකතු කරනවා. පාකිස්තානයේදී ඇයට මරණ තර්ජනය කරනවා. මරණ තර්ජනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඇය ඒවත් ලියනවා. ඒවා ලියනකොට ඇයට යම් අවස්ථාවක වෙඩි ප්‍රහාරයකට ලක් වෙනවා. ජීවිතේ බේර ගන්න. ඇය මහා බ්‍රිතාන්‍ය විසින් ඇය වරන් යනවා. අරන් ගිහිල්ලා මහා බ්‍රිතාන්‍යයේ ලෝකේ ලාබාලම තානාපති බවට පත් කරලා ලෝක ප්‍රකට චරිතයක් වීර චරිතයක් බවට යූසුෆ් මලාලා පත් වෙනවා. පුතේ හඬ කියලා කියන්නේ. නොබෙල් තියාගේ හම්බුණා නේද? නොබෙල් තියාගට මම හිතන්නේ නිර්දේශ වුණා යූසුෆ් මලාලා. නිර්දේශ වුණානේ. ඔව්. හරි. එතකොට පුතා මේක තමයි අපි මේ කියන්නේ
ජීවත් වෙන පුරවැසියෙක් හැටියට අර අපි කාලකන්ණි සමාජයකට එරෙහිව නැගී සිටින මේ මාධ්‍ය අධ්‍යයනය කියන එක හරි වැදගත් වෙනවා. සමාජයට වැඩක් කරපු පුද්ගලයෙකුට පුතේ ඔය පුරවැසි මාධ්‍ය කාටවත් මඩ ගහන්න, අවලාද කරන්න, කුණුහරුප දෙයක් ෂෙයා කරන්න නෙමෙයි. රටේ සමාජයේ කෙනෙකුගේ ආකල්පයක් වෙනස් කරන්න ලියන්න පටන් ගන්න. ඔබට සමාජය වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් පැහැදිලි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අද sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය හැදෑරීමේ වැදගත්කම ගැන මම කතා කරේ පොයින්ට් 10කට ආසන්න කාරණා. පොයින්ට් කියලා කියන්නේ කරුණු 10ක් විතර කතා කරා. ඕකෙන් 4ක් ක්වොලිෆයිඩ් කරගන්න ඔබ. ඔක්කොම මම විස්තර කරා. ඒ ක්වොලිෆයිඩ් කරලා අවසාන ප්‍රබලම උත්තරේ තමයි පුවත්පතකට ළමා පුවත්පතකට ලිපියක් ලියනවායි කියන එක. මම ඒක උත්තරෙත් දීලා තියෙනවා. අපි අනාගතයේදී ඒ જાති ප්‍රශ්නයක් ඔබට දාලා පෙන්නන්න. ඔබ සාර්ථක උත්තරයක් ලියයි කියලා විශ්වාස කරනවා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. අද හවස් වෙන ඉස්සෙල්ලා ඔය ප්‍රශ්නෙට ඕක ලියන්න උත්තරයක් ඇටියට ඔබට වක්කඩ කැඩුවා වගේ ගලාගෙන අද දවස් ඇතුළත ලිව්වොත්. රයිට්. ඔබට ප්‍රශ්න තියෙනවා අහන්න. නිබන්ධ ගෙන්න ගත්තේ නැති කට්ටිය වහාම නිබන්ධ ගෙන්න ගන්න. මොකද හෙට අනිද්දා වෙනකොට අසීරුතාවයටපත් වෙන්නේ ඔබ. මොකද මම පාඩම පටන් ගන්න ඕනේ. මේ පාඩම දැන් ඉවර වෙගෙන යනවා. ඒ ඉවර වෙගෙන යනකොට තව ඉරිදා වගේ වෙනකොට ඉරිදා පන්තියට හැමෝම එන්න නැවතත් ආරාධනා කරන ඉරිදා පන්තිය කට් කරන්න එපා. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මට එක්කෙනෙක් හරි උත්තරයක් දෙන්න මේ. ඔව් කියන්න. කියන්න දරුවෝ. පුවත්පතේ ලිපි ලියනකොට මේ අපි කරුණු 4ක් දාලා ඒක වෙනම පැහැදිලි කරන්න ඕනේ. අර කියන්නේ ඡේදේ වල කඩලා කරුණු 4 ප්‍රශ්නේ නැවත පැහැදිලිුනේ නැහැ. පුවත්පත් සරෙන් මේ පුවත්පතක ලිපියක් ලියන්න කියලා දුන්නානේ. ප්‍රශ්නේ. ඔව්. එතකොට ඒ කරුණු 4 මේ කරුණු ලකුණු 4ක් දාලා එහෙම ලියලා පස්සේ පැහැදිලි කරනවාද? චූටි හැඳින්වීමක් කරන්න. ඒකේ අර ඔඩියන්ස් එකට කතා කරන හැඳින්වීම. ඒ ඔඩියන්ස් එකට කතා කරලා කියනවා අපි ඒකේ වැදගත්කම පිළිබඳ පහත කරුණු ආශ්‍රයෙන් බලමු කියන කාරණේ. ඊට පස්සේ මේ කරුණු 4 දාලා කරුණු 4 තමයි ඡේදයට අරගන්නේ. ඒ ඡේදයට ගන්නකොට අර ප්‍රශ්නයෙන් තමයි අපි පටන් ගන්නෙ. ආදරණීය දුවේ පුතේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ හැදෑරීමේ වැදගත්කමට අදාළ පළවෙනි කාරණයක් හැටියට පුරවැසියෙක් හැටියට රටේ සංවර්ධනයට ඍජුව දායක වෙන්න පුළුවන්. ඒ කොහොමද අපි එහෙම කරන්නේ කියලා ආයෙ ලියන්න පටන් ගන්නවා. පැහැදිලිද දුව? ඔව් සර් thank you. හරි. සර් එකක් ලියන්න නිකන් කතන භාෂාව. කතා කරන්න මට ඇහෙන්නේ නැහැ. කතන භාෂාවෙන් වගේද සර් ලියන්නේ ඒ වගේ එකක්? ඒත් ඇහුන්නේ නැහැ. කතන භාෂාවෙන් වගේද ඒ පුවත්පතකට ලිපියක් ලියන්න ඕනේ? කතන භාෂාවෙන්ද? නෑ ඒක Tamanට ඒ කියන්නේ ලේඛන රටාව කතන භාෂාවෙන් ලියන්න එපා. පුවත්පතට ගැලපෙන ලිඛිත භාෂාවට යන්න. ඒක කතන භාෂාවෙන් ලියන එකට එච්චර යෝග්‍ය වෙන්නේ නැහෙනේ. ඒක රටා දෙකම ගන්න පුළුවන්. ඒක මෙහෙමයි. ඒක පුවත්පතේ ආකෘතිය අනුව තමයි ඒක තීරණය කරන්නේ. හොඳ ආකෘතියක් වල තීරණය කරන්න. ඒක වරදක් වෙන්නේ නැහැ. හරි? හරි සර්. හරි. ප්‍රශ්න ඇසීම කියන එකත් කුසලතාවයක්. ඒ කුසලතාවයේ දියුණු කරගන්න ඒක මේ අද ඉගෙනගත්ත පාඩමෙත් තියෙනවා. මට තව කවුරු හරි දරුවෙක් කියන්නේ මේ 1 ඉඳන් 40ටම අපි දැන් පිටු ටික සාකච්ඡා කරලා තියෙනවද? මගින් අපි අතින් ඇරිච්ච ඒවා තියෙනවද? ඇරුණ නේද සර් පිටු? පස්සේ කරන්න කියලා සර් ඇරියේ පිටුද? කොතරද ඇරියේ? කීවෙනි පිටුද? පස්සේ කියලා දෙන්නම් කියලා ඒක පස්සේ කතා කරමු කියලා කොටසක් ඇරියද කොහේ හරි? සර් අර 10 11 පිටු දෙක. 10 11 අපි බලමු. right. හරි. ඒ දෙක මම කතා කරනවා. හරි. 10 නෙමෙයි 9 10 11 නේ. හරි. ඒක ගැටලුවක් නේ කතා කරලා දෙන්නම්. හරි. එහෙමනම් තව එක දවසක් වගේ වෙනකොට මේ ටියුට් එක ඉවර වෙනවා. ඊට කලින් අනිත් ඒවා ගෙන්න ගන්න. හරි. එහෙමනම් අපිට යන්න පුළුවන් ගැටලු නැහැ කියලා මම විශ්වාස කරනවා. යන්න පුළුවන්ද? හරි. එහෙමනම් යන්න පුළුවන් ආයිබෝවන් තිරුවන් සරණයි. ඉරිදා තියෙනවා පන්තියේ සෙනසුරාදා හෙටක් තියෙනවා. හරි.